හැමෝටම සුබ දේශනාවක් වේවා කියලා ඉස්ලාම් ප්‍රාර්ථනා කරනවා. අද විශේෂ දවසක් ලෝක ළමා දිනේනේ. හරි අපි අද උදේම පටන් ගමු එහෙනම් assignment 4 එක. අපි දැන් මේක කතා කරගෙන ආවා. assignment 3 වෙනකන් අද අපි සාකච්ඡා කරන්නේ assignment 4 එක 13 ශ්‍රේණියට අදාළව අපි දැන් ටික දවසක් වෙනවා ප්‍රශ්න පත්‍රය දීලා. එහෙනම් ඔයා මේ වෙනකොට මම හිතනවා පිළිතුරු සපයලා පිළිතුරු පරීක්ෂා කරන්න සූදානම්ෙන් ඉන්නවා ඇති කියලා. එහෙනම් අපි ඉස්සලාම පිළිතුරු ටික චෙක් කරලා බලමු. හරි. ඒ අනුව පළවෙනි ප්‍රශ්නෙට ගියොත් පළවෙනි ප්‍රශ්නේ මොකක්ද තියෙන්නේ? ඊටම ලේසි ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද? කළමනාකරන ගිණුම්කරණය සම්බන්ධයෙන් පහත කුමන ප්‍රකාශන නිවැරදි වේද කියලා අහන්න. හරි. මොකක්ද මෙතනින් නිවැරදි ප්‍රකාශනය කියලා අහන්නේ? ඒ අනුව අපිට බලමු මොනවද දීලා තියෙන ප්‍රකාශන කියලා. ප්‍රකාශන තියෙනවා හතරක්. පළවෙනි එකේ කියනවා කළමනාකරන අවශ්‍යතා මත පදනම්ව තොරතුරු සපයන ලැබේ කියලා. හරි. එතකොට කළමනාකරන අවශ්‍යතා පදනම්ව තොරතුරු සපයන ලැබේ කියලා පළවෙනි කතාව කියනවා. ඊට පස්සේ දෙවෙනියට කියනවා පොදුවේ පිළිගත් ගිණුම් කරන මූලධර්ම වලට අනුකූලව තොරතුරු සපයන ලැබේ. හරි. එතකොට දෙවෙනි එකේ කියන්නේ පොදුවේ පිළිගත් ගිණුම් කරන මූලධර්ම වලට අනුව. දැන් ඔයාලට මෙතනදී පැහැදිලි වෙන්න ඕනේ මේ කතාව කියන්නේ මොකක් සම්බන්ධෙන්ද කියලා. ඊළඟට C කියනවා සියලුම ඇල්මැටි පාර්ශ්වයන් කෙරෙහි අවධානය යොමු කර තොරතුරු සපයනු ලබයි. එතකොට C වල කියන්නේ මොකද්ද? සියලුම ඇල්මැටි පාර්ශ්වයන්. ඒ කියන්නේ අභ්‍යන්තර සහ බාහිර කියන ওই සියලු පාර්ශ්වයන් පිළිබඳව අවධානය යොමු කරලා තොරතුරු සපයනවා කියනවා. D අතීත ක්‍රියාකාරීත්වයන් පිළිබඳ පමණක් අවධානය යොමු කරන විෂය පද්ධතිය කියලා කියනවා. හරි. ඒ අනුව දැන් මෙතන ප්‍රකාශන අතරින් බලන්න D කියන්නේ මොකද්ද? අතීත ක්‍රියාකාරීත්වයන් පිළිබඳ පමණක් අවධානය යොමු කරන විෂය පද්ධතිය කියනවා. අතීත ක්‍රියාකාරීත්වය පමණක්. හරි. බලමු අපේ මෙතනින් අහන්නේ නිවැරදි ප්‍රකාශනය. හරි. කළමනාකරන ගිණුම්කරණය සම්බන්ධයෙන් කුමන ප්‍රකාශන නිවැරදි වේද කියලා. ඒ අනුව පළවෙනි එකේ කියන්නේ කළමනාකරන අවශ්‍යතාව මත පදනම් තොරතුරු සපයන්න ලැබේ කියලා. ඔව්. කළමනාකරන අවශ්‍යතාව මත පදනම් තමයි තොරතුරු සපයන්නේ. ඊළඟට පොදුවේ පිළිගත් ගිණුම් කරන මූලධර්ම වල අනුකූලව නැහැ. ඒක වැරදි. C සියලුම ඇල්මැටි පාර්ශ්වයන්ගේ කෙරෙහි අවධානය යොමු කරනවද? නැහැ. ඒකත් වැරදි. මොකද අභ්‍යන්තර පාර්ශ්වයන්. එහෙම නැත්නම් කළමනාකරුවන්ගේ තොරතුරු අවශ්‍යතාව පිළිබඳව තමයි මේකෙදි අවධානය යොමු කරන්නේ. ඒකත් ගන්න බෑ. D අතීත ක්‍රියාකාරීත්වයන් පිළිබඳව පමණ අවධානය යොමු කරන විෂය පද්ධතිය. අතීත ක්‍රියාකාරීත්වය පිළිබඳව පමණද මේකේ අවධානය යොමු කරන්නේ? නෑනේ. මේකෙදි අතීත සහ අනාගත එහෙම නැත්නම් පුරෝකථනය කිරීම කියන කාරණා දෙකම වෙන නිසා අපිට D ගන්නත් හැකියාවක් නැහැ. ඒ අනුව B C D බලන්න වාගේ මම හිතන්නේ මෙතන ඉංග්‍රීසි අකුරු සමහරට මාරු වෙලා ඇති වාගේ ප්‍රශ්න පත්‍රෙත් එක්ක. එහෙම තියෙනවා නම් ඔයා මේ කියන කරුණ කියන්නේ කළමනාකරන අවශ්‍යතාව මත පදනම්ව තොරතුරු සපයනු ලැබේ කියන උත්තරේ තියෙන එක තමයි නිවැරදි පිළිතුර වෙන්නේ. හරි. බලන්න සමහරට මට මතක විදිහට මේකේ D තමයි තිබ්බේ. නමුත් මේකේ නිවැරදි පිළිතුර වෙන්නේ මොකද්ද? මේකට අනුව නිවැරදි පිළිතුර වෙන්නේ A. හරි. ප්‍රශ්න පත්‍රයේ සමහරට වෙනසක් වෙලා ඇති මේ අකුරු මාරු වෙලා තියෙන්න පුළුවන්. කොහොම නමුත් මේ කළමනාකරන අවශ්‍යතාව මත පදනම්ව තොරතුරු සපයනු ලැබේ කියන පිළිතුරු තියෙන එක නිවැරදි පිළිතුරු විදිහට ගන්න. හරි. ඒ අනුව මේකට අනුව උත්තරේ එන්න ඕනේ A කියන එක. හරි. එතන ඉංග්‍රීසි අකුර මම හිතන්නේ මාරු වෙලා තියෙන්නේ D කියන එක නෙමෙයි ඉන්නේ A කියන එක. හරි. ඒ නිසා ඒක ඒ විදිහට අදා ගන්න. ඔයාගේ ප්‍රශ්න පත්‍රේ මම හිතන්නේ හරි මේ ප්‍රසන්ටේෂන් එක තමයි මිස් වෙලා ඇත්තේ. හරි. මම දෙවෙනි ප්‍රශ්නෙට යනවා. දෙවෙනි කියන ප්‍රාර්ථනා ආයෝජන ව්‍යාපෘති ඇගීම සම්බන්ධයෙන් පහත කුමන ප්‍රකාශය එහෙම නැත්නම් ප්‍රකාශ නිවැරදි වේද කියලා අහනවා. එතකොට ප්‍රාර්ථනා ආයෝජන තීරණ සම්බන්ධයෙන් දැන් ඔයාලට අවබෝධයක් තියෙන්න ඕනේ. මොකද 13 ශ්‍රේණියට අදාළ දැන් මේ වෙනකොට අපි මේ දේවල් සාකච්ඡා කරලා අවසන් මේ කළමනාකරන තීරණ හා සම්බන්ධව තියෙන අවසාන පාඩම. හරි. ඒතර මේ පාඩමට අදාළව තමයි ඔයාගෙන් මෙතන අහන්නේ තියරි ප්‍රශ්නය. බලමු මොනවද කියන්නේ. ප්‍රකාශන කිහිපයක් වෙනවා. පළවෙනි එක පිළිගෙවුම් කාලක්‍රමය මුළු ව්‍යාපෘති කාලය පුරා ලද මුදල් ප්‍රවාහය සැලකිල්ලට ගන්න. මොකද පිළිගෙවුම් කාලක්‍රමය කියලා කියන්නේ? දැන් ඔයා දන්නවා මේ ආයෝජන තීරණ පාඩමේදී අපි ඉගෙන ගන්නවා මේ ආයෝජනයක එහෙම නැත්නම් ව්‍යාපෘතියක ඇගීම සඳහා ව්‍යාපෘති ඇගීමේ ශිල්ප ක්‍රම තුනක් ඉගෙන ගන්න. එක මොකද්ද? පළවෙනි එක පිළිගෙවුම් කාලය. මේ තියෙන එක ගමුකෝ. ඊළඟට ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතය සහ අනිත් එක සුද්ධ වර්තමාන අගය. එහෙම නැත්නම් NPV. ඔය ක්‍රම තුන භාවිතා කරලා තමයි අපි ව්‍යාපෘතියක යෝග්‍යතාවය පරීක්ෂා කරන්නේ. අපේ සිලබස් එකේ පාඩමට අනුව. හරි. ඒ අනුව
මේ ව්‍යාපෘතියක යෝග්‍යතාවය පරීක්ෂා කිරීමට යොදා ගන්නා ක්‍රම තුන අතරින් ඔයා ක්‍රම තුනම දැන් ඉගෙනගෙන ඇති. ওই ක්‍රම තුන සම්බන්ධයෙන් අවබෝධයක් ඇති. ඊට අදාළව ගණන් හදලා ඇති. දැන් මෙතන අහන්නේ මේ ක්‍රම තුන සම්බන්ධයෙන් තියරි ප්‍රශ්නයක්. හරි. දැන් පිළිගෙවුම් කාලය කියන්නේ මොකද්ද? පිළිගෙවුම් කාලය කියන්නේ මූලික ආයෝජනය ආවරණය කරගන්න කතරම් කාලයක් යනවද? අන්නේ කාලය තමයි පිළිගෙවුම් කාලය කියන්නේ. එතකොට මේ පිළිගෙවුම් කාලයේ අවම ව්‍යාපෘති තමයි අපි ආයෝජන ව්‍යාපෘති විදිහට යොදාගන්නේ. ඒකත් ඔයා දන්න. හරි. එතකොට පිළිගෙවුම් කාලය කියන ක්‍රමවේදය යොදාගත්තොත් එහෙම යම් ව්‍යාපෘතියක පිළිගෙවුම් කාලයේ අඩුම ව්‍යාපෘතිය තමයි අපි තෝරාගන්නේ. හරිද? ඔක තමයි පිළිගෙවුම් කාලය කියන්නේ. ඊළඟට ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතය කියන්නේ මොකද්ද? ඒකෙදි සාමාන්‍ය ආයෝජනයේට සාමාන්‍ය ලාභය. එතනද ගන්නේ ලාභය. අනිත් ඒවල හැම එකම මුදා ප්‍රවාහය ගන්නකොට ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතය ගන්නේ ලාභය. එතකොට සාමාන්‍ය ආයෝජනයේට සාමාන්‍ය ලාභයේ කොතරම් ප්‍රතිශතයක්ද? එම ප්‍රතිශතය ඒගොල්ලන් ඇස්තමේන්තු කරපු. එහෙම නැත්නම් ඒගොල්ලන් තියාගෙන ඉන්න ප්‍රතිශතයට වඩා වැඩි අගයක් වෙනම් ක්‍රියාත්මක කරනවා. හරි? ඒ කියන්නේ දැන් ආයතනයක් කියන්න පුළුවන් අපි ආයෝජනයක් ක්‍රියාත්මක කරන්නේ ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතයේ 130ට වඩා වැඩි නම් පමණයි. හරි ඒගොල්ලන් කියනවා අපි ආයෝජනයක් ක්‍රියාත්මක කරනවා නම් ඒකේ ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතය 130ට වඩා වැඩි වෙන්න. එතකොට ඔයාලා සලකා බලන ආයෝජනය තුල ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතයේ 130ට වඩා වැඩි නම් විතරයි ක්‍රියාත්මක කරන්නේ. ඔය එක. ඒ වගේම මේ ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාත සමහර අවස්ථාවලදී ව්‍යාපෘතිය සඳහා විකල්ප කිහිපයක් තියෙන අවස්ථාවදී ගණනය කරන්න පුළුවන්. හරි උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අපි යන්ත්‍රයක ආයෝජනය කරන්න ඉන්නවා. එහෙම ආයෝජනය කරන්න ඉන්නකොට යන්ත්‍ර තුනක් තියෙනවා. හරි A B C කියලා යන්ත්‍ර තුනක් තියෙනවා කියලා ගන්න. එතකොට මේ යන්ත්‍ර තුනේම ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාත ගණනය කරාට පස්සේ ඔය ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාත වලින් වැඩිම ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතයක් තියෙන මොකේද? අන්න ඒක අපි ක්‍රියාත්මක කරන්න යොදා ගන්න පුළුවන්. හරිද? එතකොට මම කිව්වේ ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතය ගණනය කරන්නේ කොහොමද? සාමාන්‍ය ආයෝජනයේට සාමාන්‍ය ලාභය කොතරම් ප්‍රතිශතයක්ද ඒ ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතය. ඒකට අනුව තීරණ ගන්න කොහොමද? අපි අපේක්ෂිත ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතයක් තියාගෙන ඉන්නවා නම් කලින් නිර්දේශ කරපු ඊට වඩා වැඩි අගයක් වෙනා ඒ ක්‍රියාත්මක කරනවා. එක ආයෝජනයක් පමණක් තියෙනවා. එහෙම නැතුව විකල්ප කිහිපයක් තියෙන අවස්ථාවක් තියෙනවා නම් අපි මොකද කරන්නේ? අර විකල්ප අතරින් අර මම ගත්ත උදාහරණේ යන්ත්‍ර තුන ගන්නවා ABC කියලා. A වල තියෙනවා 20යි. B වල තියෙනවා 30යි. D වල C වල තියෙනවා 40යි. හරි? එතකොට ඔය ටිකෙන් වැඩිම තියෙන්නේ C වල. එහෙනම් අපි වැඩිම එක ක්‍රියාත්මක කරනවා. ඔය විදිහට තමයි ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතය සම්බන්ධයෙන් අපි ආයෝජන තීරණයක් ගන්න නිසා එය මේ ආයෝජන තීරණ ගැනීම සඳහා යොදා ගන්න. නම් හිතන්න ඔයාලට පැහැදිලි වෙන්න ඇති. හරි? ඊළඟ අනිත් එක වැදගත් එක. සහ අපි කියනවා මේ ක්‍රමවේද තුන අතරින් හොඳම ක්‍රමවේදය කියලා. මොකද්ද? NPV. එහෙම නැත්නම් ශුද්ධ වර්තමාන අගය. හරි? මේකේ විශේෂත්වය තමයි මේකෙදී අපි මුදලේ කාලීන අගය සැලකිල්ලට ගන්න. කාලාගේ සැලකිල්ලට අරගෙන තමයි අපි මේ NPV එහෙම නැත්නම් ශුද්ධ වර්තමාන අගය මත තීරණ ගැනීම සිද්ධ කරන්නේ. එතකොට මේ ශුද්ධ වර්තමාන අගයෙන් සිද්ධ කරන්නේ මොකද්ද? වර්තමානයේදී යොදන මේ ආයෝජනය සඳහා වර්තමානයේදී යොදන මුදල් ප්‍රවාහය කොතරම් ප්‍රමාණයක්ද? ඊමගින් අනාගතයේ ලැබෙන මුදල් ප්‍රවාහයන් කොච්චරක්ද? මේ මුදල් ප්‍රවාහයන් ටික වර්තමානයට ගෙනාවට පස්සේ කොච්චර වටිනවද? හරි? දැන් ටිකක් ඒක සංකීර්ණ විදිහට ගන්නද මෙහෙම හිතන්නකො. අද ඔයා යම් මුදලක් දානවා. කීයද? ලක්ෂ 10ක් දානවා. දාලා අනාගතයේ අවුරුදු 5ක් පුරාවට ඔයාට මුදල් ප්‍රමාණයක් හම්බ වෙනවා. හරි? හිතන්නකො ඔයාට ඒ අවුරුදු 5 පුරාවටම හම්බ වෙනවා කියලා ලක්ෂ 15. අද කීයක් දැම්මද? කීයද මද? ලක්ෂ 10ක් දැම්ම. 10ක් දාලා ඔයාට අනාගතයේ අවුරුදු 5 පුරාවට කීයක් හම්බුණාද? ලක්ෂ 15. හැබැයි මේ ලක්ෂ 15 වෙන්නේ ඒක අර එදාට හම්බ වෙන වටිනාකම. හරි? ඒ කියන්නේ අනාගතයේ හම්බ වෙන වටිනාකම තමයි ලක්ෂ 15 වෙන්නේ. මේ ලක්ෂ 15 අපිට පුළුවන් වට්ටම් කිරීම තුලින්. දැන් වට්ටම් කිරීම කියන එක ඔයා දැනගන්න ඕනේ. ඉගෙනගෙන නැත්නම් ඒක ගැටලුවක් වෙනවා. හරි. ඉගෙනගෙන නැති කෙනෙක් හිටියත් එහෙම හිතන්න. වට්ටම් කරනවා කියලා කියන්නේ අර අනාගත ලක්ෂ 15ක තියනාගේ වර්තමානයේ කියනවා කියලා හිතන්න. ඒ කියන්නේ අනාගතයේ ලක්ෂ 15ක් ලැබෙන එක අපි අද තත්ත්වෙට ගෙයි. හරි. එතකොට ඔයා මේ අනාගතයේ තියෙන ලක්ෂ 15 අදට ගේනවා මොකක් කිරීම තුලින්? වට්ටම් කිරීම තුලින්. අන්න ඒ වට්ටම් කිරීම තුලින් ඔයා මේ ලක්ෂ 15 අදට ගේනකොට ඒ වර්තමානයේ හිතන්න ලක්ෂ 12යි කියන්නේ. කීයද? ලක්ෂ 12යි. ඒ කියන්නේ මේකේ තේරුම් බලන්න. අද ඔයා ආයෝජනයක් සඳහා ලක්ෂ 10ක් යොදනවා.
ඒ තුලින් අනාගතේ හම්බ වෙනවා ලක්ෂ 15. හරි. මම පයිසෙන්ට් හරි. මම කීකේ හිටපු එකට ආපහු වෙන්නම්. මම කිව්වේ මේ ආයෝජන තීරණ හා සම්බන්ධව තියෙන තුන්වෙනි ක්‍රමවේදය. ඒ කියන්නේ NPV එහෙම නැත්නම් සුද්ධ වර්තමානගේ ක්‍රමවේදය සම්බන්ධයෙන් කීකේ හිටියේ. දන්නේ නැති කෙනෙක්ට පොඩ්ඩක් මේ ප්‍රශ්නෙට මූලාරම්භයක් ගන්න ඕන ක්‍රමවේද තුන ගැන කිව්වේ. ඔන්න නැවත සැරයක් මම තුන්වෙනි ක්‍රමවේදය ගැන ඉක්මනින් කියන්නම්. මම කිව්වේ NPV එහෙම නැත්නම් සුද්ධ වර්තමානගේ යටතේ තීරණයක් ගන්නකොට අපි ඒකද කරන්නේ අද යොදන මුදල් ප්‍රවාහය කොතරම් ප්‍රමාණයක්ද ඒ තුලින් අනාගතයේ ලැබෙන මුදල් ප්‍රවාහය කොතරම් ප්‍රමාණයක්ද එය වර්තමානයට ගෙනාවට පස්සේ වටිනාකම කීයද කියලා බලලා අද මුදල් ප්‍රවාහයේ යොදන මුදල් ප්‍රවාහයට වඩා අනාගතයේ ලැබෙන මුදල් ප්‍රවාහයන්ගේ වර්තමානයේ වැඩි නම් අපි ඒ ක්‍රියාත්මක කරනවා. ඔකොම කිව්වා ටිකක් අපහැදිලි. මෙහෙම මම ගත්ත උදාහරණයක් අනුව කියන අද ඔයා ලක්ෂ 10ක් ක්‍රියාකෘතියකට යොදන. එකෙන් අනාගතයේ හම්බ වෙනවා ලක්ෂ 15ක්. ඒ යොදන ලක්ෂ 15 ඔයා අද ගේනවා වර්තමානයේ. ඒ කියන්නේ අර අනාගතයේ ලක්ෂ 15ක් ලැබෙන එක ලක්ෂ කීයක් වෙනවද වර්තමානයේ කියනකොහම? ලක්ෂ 12ක් වෙනවා. ඒක කියනවා වට්ටම් කරනවා කියලා. අනාගතයේ ලැබෙන මුදල් ප්‍රවාහ ටික වර්තමානයේ ගියේ. ඒ අනුව ඔයා අද ලක්ෂ 10ක් යොදලා ඒ තුලින් අදම ප්‍රතිලාභ ලැබෙනවා නම් ඒකේ වටිනාකම කීයද? ලක්ෂ 12ක්. ඔගේ තීරුම තමයි ඒක. මොකද්ද? අද ඔයා ලක්ෂ 10ක් යොදපුවාම එකෙන් අනාගතේ හම්බ වෙනවා ලක්ෂ 15ක්. අවුරුදු 5 උරා. ඒ ටික වර්තමානයට ගෙනාපුවම මේක ලක්ෂ 12යි. ඒ කියන්නේ අද ලක්ෂ 10ක් යොදලා අද ලක්ෂ 12ක් හම්බුණා වගේ කතාවක් නේද උතන කියන්නේ. අන්න ඕක තමයි ඔගේ අදහස වෙන්නේ. ඒ කියන්නේ අද ලක්ෂ 10ක් යොදලා ඒ තුලින් අදම ප්‍රතිලාභ ලැබෙනවා නම් කීයක් හම්බ වෙනවද? ලක්ෂ 12ක්. ඉතින් ඒක වාසි. එයි අද යොදන ලක්ෂ 10න් අදම හම්බුණත් ලක්ෂ 12ක් හම්බ වෙනවා කියන්නේ කොච්චර වාසියද? අන්න ඒ විදිහට ඒ වගේ ලක්ෂ 10ට වඩා ලක්ෂ 12 ලක්ෂ 2ක් වැඩිනේ. එතකොට NPV යගේ අපි කියනවා ලක්ෂ 2යි කියන. සුද්ධ වර්තමානගේ ලක්ෂ 2යි. එතකොට ඔන්න ඔය විදිහට ධනාගයක් කියනවා නම් NPV අගය අපි එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරමු. හරි මම සාරාංශගතව නැවත සැරයක් කිව්වොත් එහෙම පිළිගෙවුම් කාලය යටතේ අපි තීරණය ගන්නේ අඩුම පිළිගෙවුම් කාලය සහිත ව්‍යාපෘතිය. ඊට පස්සේ ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතය යටතේ අපි තීරණය ගන්නේ කොහොමද? ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතය යටතේ තීරණය ගන්නේ අපි අපේක්ෂිත ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතයට වඩා වැඩි අගයක් තියනවා නම් එහෙම හරි. එහෙම නැත්නම් විකල්ප කීපයක් අතරින් වැඩිම ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතය හරි මත තමයි අපි ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතය අනුව තීරණය ගන්න. හරි. ඊළඟට NPV වල ධන NPV අගයක් තියෙනවා නම් අපි ඒක ක්‍රියාත්මක කරනවා. හරි. මම හිතන්නේ දන්නේ නැති කෙනෙක් වුණත් මම මේ කීප ටික අහගෙන හිටියා නම් යම් අදහසක් ගන්න පුළුවන්. හරි. හරි. ඔන්න කතා ටික. එතකොට මේ ආයෝජන තීරණ පාඩමේ තියෙන්නේ ආයෝජන තීරණයක් කියන්නේ මොකද්ද? ඒ ආයෝජන තීරණයක් ගනිද්දී මේ ක්‍රමවේද තුන යටතේ කොහොමද ඒක ගන්න කියන එක විතරයි තියෙන්නේ. යෝග්‍යතාවයේ තක්සේරු කරන්නේ කොහොමද කියන එක. ඔච්චරයි ඔය පාඩම මහ ලොකු දෙයක් නෑ. හරි ලේසි. හරි. ඒ අනුව දැන් මෙතනදී අහන්නේ මේ ආයෝජන තීරණ පාඩම සම්බන්ධයෙන් ප්‍රශ්න කිහිපයක්. පළවෙනි එක බලන්න. පිළිගෙවුම් කාල ක්‍රමය මුළු ව්‍යාපෘති කාලය පුරා රඳ මුදල් ප්‍රවාහය සැලකිලිට ගන්න. නැහැ. මේක ඔයා මතක ඇති අපි නිබන්ධනයේ සාකච්ඡා කරා මේ පිළිගෙවුම් කාලය හා සම්බන්ධව තියෙන වාසි අවාසි ගැන කතා කරනකොට අවාසියක් තුල කතා කරා. මොකද්ද? පිළිගෙවුම් කාල ක්‍රමය තුල සමස්ත මේ අදාළ ව්‍යාපෘති මුදල් ප්‍රවාහය පිළිබඳ සැලකිල්ලක් ගන්නෙ නැහැ. මොකද අපි ඒ අදාළ මූලික ආයෝජනයේ කොතරම් ප්‍රමාණයකින් කොච්චර කාලයකින් ලැබෙනවද කියන එක තමයි පිළිගෙවුම් කාලෙදි බලන්නේ. එතකොට පිළිගෙවුම් කාලයෙන් පස්සේ තියෙන මුදල් ප්‍රවාහ පිළිබඳ සැලකිල්ලක් ගන්නෙ නැහැ. එතකොට මේගොල්ලන් කියන්නේ මුළු ව්‍යාපෘති කාලේ නෑ. මුළු ව්‍යාපෘති කාලය පිළිබඳ මේක සැලකිල්ලට ගන්නෙ නෑ. ඒ නිසා මේක අපිට නිවැරදි ප්‍රකාශනයක් විදිහට ගන්න හැකියාවක් නැහැ. හරි. ඊළඟ B වල ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාත ක්‍රමය මුළු ව්‍යාපෘති කාලය සඳහා ආදායම සහ වියදම සැලකිල්ලට ගන්න. ඒ කියන්නේ අදාළ මුළු ව්‍යාපෘති කාලයේ ආදායම සහ වියදම සැලකිල්ලට ගන්න. ඔව්. අපිට ඒක කියන්න පුළුවන්. මොකද ආදායම සහ වියදම සැලකිල්ලට ගන්නවා කියන එකේ ව්‍යංග අර්ථය මොකක්ද? ඒ ආදායම සහ වියදම මතින්නේ අපි ලාභය හොයන්නේ. ඒතකොට මෙතන ආදායම සහ වියදම සැලකිල්ලට ගන්නවා කියන්නේ ලාභය කියන කාරණේම තමයි. හරි? ආදායම් නිසා ලාභය වැඩි වෙනවා. වියදම් නිසා ලාභය අඩු වෙනවා. ඒතකොට ඔකේ සුද්ධාගේ ආදායම් සහ වියදම් වල සුද්ධාගේ තමයි අපි සැලකිල්ලට ගන්න. ඒතකොට මේ ආදායම් සහ වියදම් සැලකිල්ලට ගන්නවා කියන එක නිවැරදි කියන තැනට අපිට එන්න පුළුවන්. හරි? ලාභය මත අපි ආයෝජන තීරණ ගන්න එකම ක්‍රමවේදයක විතරයි. ඒ තමයි ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතය තුන. එහෙනම් B නිවැරදි ප්‍රකාශනයක් විදිහට ගන්න පුළුවන්. ඊළඟට ටිකක් බලමු.
C පිළිගෙවුම් කාලක්‍රමයේදී මුළු ව්‍යාපෘතියේම මුදලේ කාලීන වටිනාකම නැවත සැරයක් ටයිප් කළා. වටිනාකම ආනේ පිළිගෙවුම් කාලක්‍රමයේදී මුළු ව්‍යාපෘතියේම මුදලේ කාලීන වටිනාකම සැලකිල්ලට ගන්න. නෑ මුදලේ කාලීන වටිනාකම සැලකිල්ලට ගන්නේ NPV වල විතරයි. ඒ කියන්නේ සුද්ධ වර්තමාන අගය කියන ක්‍රමවේදය යටතේ විතරයි අපි කාලීන අගය සැලකිල්ලට ගන්නේ. පිළිගෙවුම් කාල ක්‍රමයේදී ඒ සැලකිල්ලට ගන්නේ නෑ. එනවා C ගන්නත් බෑ නිවැරදි ක්‍රමවේදයේ විදියට. ඒක නිවැරදි පිළිතුරක් වෙන්නේ නෑ. D සුද්ධ වර්තමාන වටිනාකම් ක්‍රමය මුළු ව්‍යාපෘති කාලය පුරා ලද මුදල් ප්‍රවාහ සැලකිල්ලට ගන්න. ඔව් ඒක හරියි. සුද්ධ වර්තමාන ක්‍රමය යටතේ මුළු ව්‍යාපෘතියේම මුදල් ප්‍රවාහය පිළිබඳ සැලකිල්ලක් ගන්න. හරි. එනවා අපිට B සහ D. BD තමයි පිළිතුර වෙන්නේ. හොඳ දෙයක් නෙවෙයි. නමුත් පිළිතුර BD. හරි. එනවා බලමු. හතරනේ. ඔව්. නිවැරදි පිළිතුර අංක 4. මේ දෙවෙනි ප්‍රශ්නේ ටිකක් මම දීර්ඝව කතා කරා ඈ. ඔයාලා නිකන් උත්තරේ කියනවට වඩා දන්නේ නැති කෙනෙක් උනත් ඔන්න ටිකක් ආපහු සැරයක් දෙතුන් සැරයක් ඇහුවොත් මේක අල්ල ගන්න පුළුවන්. හරි යනවා දෙවෙනි ප්‍රශ්නෙට පිළිතුර B සහ D. හරි ඊළඟ ප්‍රශ්නෙට ගාවොත් 3. ඵලදායී ජීව කාලයේ වසර 6ක් හා සුන්බුන්නගේ ලක්ෂ 2ක් වූ නව යන්ත්‍රයක් රුපියල් ලක්ෂ 14කට මිලදී ගැනීමට සමාගමක් සැලසුම් කරමින් සිටී. හරි. මොකද කියන්නේ ඵලදායී ජීව කාලය කොච්චරද? අවුරුදු 6යි. ඊළඟට සුන්බුන්නගේ කීයද? ලක්ෂ 2ක්. විච්ච යන්ත්‍රයක් ලක්ෂ 14කට මේකලා මිලදී ගන්න අපේක්ෂා කරමින් ඉන්නේ. ඊළඟට කියනවා මෙම යන්ත්‍රයෙන් සෑම වර්ෂයකදී හැම අවුරුද්දකදීම රුපියල් 1,50,000ක වාර්ෂික ලාභයක් ඉපීමට අපේක්ෂා කරේ. හරි. වාර්ෂික ලාභයක් ඉපීමට අපේක්ෂා කරනවා මේ යන්ත්‍රයෙන් හැම අවුරුද්දකම. ඒ කියන්නේ අවුරුදු 6 පුරාවටම හැම අවුරුද්දකම 1,50,000ක ලාභයක් හම්බ වෙනවා. ඊළඟ කියනවා මෙම යන්ත්‍රයෙන් ජනනය වන මුදල් ප්‍රවාහය එහි ඵලදායී ජීව කාලය පුරා සමානව සිදුවේය. ඒ කියන්නේ මේකේ තුලින් ජනනය වන මුදල් ප්‍රවාහයන් ඒ අදාළ ඵලදායී ජීව කාලය පුරා සමානව වෙනවා කියන එක අපේක්ෂා කරනවලු. මෙම ව්‍යාපෘතියේ පිළිගෙවුම් කාලය කීයද කියලා. පිළිගෙවුම් කාලය හොයන්න තියෙන්නේ. හරි. දැන් පිළිගෙවුම් කාලය හොයන්න ඔයාලට මොකක්ද ඕනේ? මූලික ආයෝජනය ඕනේ. හරි. මූලික ආයෝජනය කීයද? දීලා තියෙනවනේ මේකේ. ලක්ෂ 14යි. ඊළඟට ඕනේ මොකද්ද? වාර්ෂික මුදල් ප්‍රවාහයන් ටික ඕනේ. හැබැයි මුදල් ප්‍රවාහය නැහැ. ඔයාලට දීලා තියෙන්නේ මොකද්ද? ලාභය දීලා තියෙන්නේ. එතකොට දැන් ඊළඟ ප්‍රශ්නේ මොකද්ද? ලාභය කොහොමද මුදල් ප්‍රවාහය බවට පත් කරන්නේ? ගොඩක් කට්ටියට තියෙන ගැටලුවක් තමයි ඔය ලාභය සහ මුදල් ප්‍රවාහය අතර වෙනස්කම දන්නේ නැහැ. මෙහෙමයි වාට ඔය ගැටලුව වෙන්න මූලිකම හේතුව තමයි එකක් ඔයා මුදල් ප්‍රවාහ කීට පාඩම ඉගෙන ගන්න නැහැ. එහෙම වුණොත් ඔයාට ඔක ලොකු ගැටලුවක්. එහෙම ඉගෙනගෙන නැති වුණත් මේක කරන්න පුළුවන්. හරිද? ඒ කියන්නේ ආයෝජන තීරණ වලට අදාළව මුදල් ප්‍රවාහ කියන දැනුම ලොකු දැනුමක් අවශ්‍ය නැහැ. මුදල් ප්‍රවාහ කියලා කියන්නේ මුදල් ගලායම් සහ මුදල් ගලායම්. හරිද? එතකොට ඔය කියන කරුණ දැනගත්තාම ප්‍රමාණවත්. නමුත් ඔයිට වඩා මේ ශ්‍රේය සම්බන්ධයෙන් ගැළපීම් සහ කියන කරුණු ටික දැනගත්තාම වා ටිකක් වාසියක් තියෙනවා. හරි? දැන් මේ ලාභය තුලින් කොහොමද අපි මුදල් ප්‍රවාහය හදාගන්නේ කියන තැනට අපි ආවොත් එහෙම ඒකෙදි ගොඩක් කට්ටියක පටලව ගන්න. දැන් මේකෙදි ඔක දන්නවා. මොකද්ද? ලාභයට ශ්‍රේය එකතු කරාට පස්සේ මුදල් ප්‍රවාහය එනවා කියන කාරණාව දන්නවා. ඒක මතක තියාගන්න ඉන්න. නමුත් මුදල් ප්‍රවාහය ගන්නෙ කොහොමද කියන එක ආවොත් එහෙම ගැටලුකාරී තැනක් වෙනවා. ඒ නිසා මම ආඩ යෝජනා කරනවා මෙන්න මෙහෙම. ඉස්සෙල්ලාම ලාභය තුලින් මුදල් ප්‍රවාහය ගන්න තියෙනවා නම් ලාභයට ශ්‍රේය එකතු කරන්න. ඒක කිසිදු ප්‍රශ්නයක් නැහැ. ඒක වා කරන්න. හරි. ඔයාට සමහර අවස්ථාවල ටිකක් ව්‍යුහගත රචනා ප්‍රශ්නයක වගේ හිමුනොත් එහෙම ඔයාට ලාභය හරි එහෙම නැත්නම් මුදල් ප්‍රවාහය කියන කරුණු හොයන්න උනාට පස්සේ ටිකක් කරුණු ඇඩ් කරලා දීර්ඝව පිළිතුරු හදන්න වෙන අවස්ථා තියෙනවා. එතකොට මුදල් ප්‍රවාහ සම්බන්ධයෙන් අවබෝධයක් තිබිය යුතුයි. හරි. ඒ නිසා ඒක ඔයාට ගැටලුකාරී වෙනවනම් කියන්නේ මේ මුදල් ප්‍රවාහයේ ලාභය කියන අතර වෙනස්කම ඔයාට හරියට පැහැදිලි නැත්නම් ඔයා මෙතනදී ඔය තියෙන දේවලුත් එක්ක ගලපගෙන කොහොම හරි ඉගෙන ගන්න. තවදුරටත් තේරෙන්නේ නැත්නම් ගුරුවරයාගෙන් අහන්න. එහෙමත් තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. එහෙමත් තේරෙන්න තියෙන අය ඉන්න පුළුවන්. එහෙම තේරෙන්නේ නැත්නම් ඔයා කරන්න තියෙන මෙන්න මෙච්චරයි. ඉස්සලාම යා මුදල් ප්‍රවාහ පිළිබඳ අවබෝධය ගන්න. මුදල් ප්‍රවාහ ප්‍රකාශන පාඩම ඉගෙන ගන්න. ඒකේ පළවෙනි දවසේ වගේ ඉගෙන ගත්තට පස්සේ ඔයාට ප්‍රමාණවත් මුදල් ප්‍රවාහය තේරෙනවා. ඊළඟට ආපහු සැරයක් ආයෝජන තියෙන බෑ. එතකොට ඔයාලගේ ගැටලුව හරියනවා. හරි? මොකද මට තේරිච්ච දෙයක් තමයි
මේ මුදා ප්‍රවාහ සම්බන්ධයෙන් හරි දැනුමක් නැති වුණාට පස්සේ ආයෝජන තීරණ කරනකොට ළමයි රටපටලව ගන්නවා. ඒ කියන්නේ කියන එක අර මේ කවුන්සල් අර මෙන්න මෙහෙමයි කියන එක හරි එහෙම වුණොත් එකතු කරනවා එහෙම කියලා ඉගෙන ගන්න බැහැ. මේකේ තේරුම් ගැනීමක් තිබියුතු. එතකොට ඔයා ෂේ අනිවාර්යෙන් එකතු කරනවා මෙහෙමයි කියලා ඔළුවේ තියාගත්තොත් ඔයාලට මොකද වෙන්නේ? පැටලෙනවා. ඒ හින්දා මම ඔයාලට කරපු යෝජනාව තමයි ඔයාලට මේක පැටලෙන දෙයක් නම් මුදා ප්‍රවාහ පාඩම ඉගෙන ගන්න ඊට පස්සේ ඔක පුළුවන් වෙනවා. හරි කොහොම හරි දැන් මෙතන එච්චර ලොකු දැනුමක් අවශ්‍ය වෙන්නේ නැහැ. මම මේ ප්‍රශ්නෙට කිව්වොත් එහෙම ඉස්සලාම අපි හොයාගන්න ඕනේ මොකද්ද? මුදා ප්‍රවාහ හොයාගන්න ඕනේ. එහෙනම් ඉස්සලාම මුදා ප්‍රවාහයන් ටික හොයාගමු. අවුරුදු කීයක් තියෙනවද? අවුරුදු තියෙනවා 6ක්. 1 2 4 5 6. හරි? තියෙනවනේ. මලිද තියෙනවා. පඩිය ලොකු දියම්. හරි. දැන් අපිට දීලා තියෙනවා මොකද්ද? ලාභය දීලා තියෙනවා. ලාභය තමයි අපි මේ මුදල් ප්‍රවාහ බවට පත් කරන්නේ. ලාභය කියන්නේ මම 10 වලින් හදනවා 150යි. 150. හරි. දැන් මේක මුදල් ප්‍රවාහ බවට පත් කරන්න ඕනේ. එහෙනම් මේකට ගැළපීම් ටික කරමු. මේක එකතු කරන මොනවද? ෂය. ෂය එකතු කරනවා. ඉස්සලා ෂය හොයන්න ඕනේ. ෂය හොයන්න කොහොමද? මේ පැත්තෙන් බලන්නවා ෂය කියන එක මහ ලොකු දෙයක් නෙවෙයි දැන්. වාර්ෂික ෂය. කොහොමද මේ අදාළ වත්කමේ ෂේවන අගය හොයා ගන්න ඕනේ. ෂේවන අගය කියන්නේ ඵලදායී ජීව කාලය පුරා මේකේ ෂේවන ප්‍රමාණය. කොහොමද වෙන්නේ? මේකේ ලක්ෂ 14යිලු මූලික පිරිවැය. හරි? මේකත් දහස් වලින් දාන්න. සුන්බුන් අගය කීයද? 200යිලු. එහෙනම් මුල තියෙන ලක්ෂ 14ක එක අවසානයේදී කීයක් වෙනවද? ලක්ෂ 2ක් වෙනවා. එතකොට ලක්ෂ 14ක එක ලක්ෂ 2ක් වෙනවා කියලා කියන්නේ අදාළ කාල සීමාව තුල කොච්චරක් අඩු වෙනවද? තවත් වාර පැහැදිලි කරොත් මේක තේරෙන්නේ නැත්නම් එහෙම වෙන්නේ නැහැ. මේකයි කතාව. හරි? පළවෙනි අවුරුද්දේදී මේක ගන්නකොට ලක්ෂ 14යි 1400. 6 වෙනි අවුරුද්ද වෙනකොට මේක 200ක් වෙනවා. ඒ කියන්නේ මේක මෙන්න මේ ගානට අඩු වෙනවා. කීයක් අඩු වෙනවද? මේක අඩු වෙලා තියෙනවා 1200ක්. ඒකට 1200 අඩු වෙන්නේ කොච්චර කාලයකටද? අවුරුදු 6කට. එහෙනම් අවුරුදු 6කට 1200යි නම් එක අවුරුද්දට කීයද කියනවද? ඒක තමයි ෂේ. 1200ක් අවුරුදු 6 පුරාට ෂේ වෙනවා. එක අවුරුද්දට හොයන්න 1400න් 200 අඩු කරලා 1200 බෙදනවා 6. ඒ අනුව වාර්ෂික ෂේ කීයද? ලක්ෂ 2යි. හරි? ලක්ෂ 2යි. දහස් වලින් නම් 200. හරි එහෙනම් ෂේ ටික එකතු කරා. ඒ අනුව ෂේ එකතු කරනවා 200යි 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 200. හරි. ෂේ ටික එකතු කරා. අවමුදා ප්‍රවාහයක් තියෙනවා අවසාන වර්ෂයේ විතරක් අදාළයි. දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න බලමු. මේ සම්බන්ධයෙන් අවබෝධයක් තියෙන කෙනෙක් දැනගන්න ඕනේ මේකේ. මහ ලොකු කරුණක් නෙමෙයි. තව එක මුදා ප්‍රවාහයක් තියෙනවා. මොකද්ද? හරි. ඔව්. මොකද්ද? සුන්බුන් නගේනේ. සුන්බුන් නගේ කියන එක අවසාන වර්ෂයට අදාළ වන මුදා ප්‍රවාහ. ඒකත් එකතු කරන්න ඕනේ. ඒ අනුව සුන්බුන් නගේ කීයක් තියෙනවද? 200යි. එහෙනම් ඔන්න ඔය ටික ගැලපුවාට පස්සේ නම මොකද්ද? මුදා ප්‍රවාහය. හරි? කීයද? 350යි 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 අන්තිම අවුරුද්දේ විතරක් කීයද? 500. මේ මොකද්ද? මේ තමයි සුද්ධ මුදල් ප්‍රවාහය. හරි. සුද්ධ මුදල් ප්‍රවාහය කීයද? පළවෙනි අවුරුදු 5 3,50,000 ගාන එනවා. අන්තිම අවුරුද්දේ 5,50,000. ඔන්න මුදල් ප්‍රවාහය. ඊළඟට මොකද කරන්නේ? ඊළඟට තියෙන්නේ
අපි පිළිගියුම් කාලේ දැන්. හරි. ලේසියි දැන්ටමත් ඕනනම් ඉතින් හදලා හොයන්න පුළුවන්. පිළිගියුම් කාලේ හොයන්නේ කොහොමද? මෙහෙමයි. සමාන මුදල් ප්‍රවාහ තියෙනවා නම් අපි මොකද කරන්නේ? අදාළ මූලික ආයෝජනය බෙදෙනවා වාර්ෂික මොකේද? මුදල් ප්‍රවාහය. හරි. නමුත් මේකේ අන්තිම එකේ වෙනස් වෙනවනේ. හරි. දැන් ගන්න පුළුවන් ඉතින් හදලා. අන්තිම එකේ වෙනස් වෙන හින්දා මම මෙන්න මේ ක්‍රමවේදයට යනවා. ඒ කියන්නේ වෙනස් මුදල් ප්‍රවාහයන් තියෙනවා නම් අපි එතකොට හොයන්නේ තව ක්‍රමයකට. හරි. කොහොමද හොයන්නේ? අපි කරන්නේ මෙන්න මෙහෙම වාට ඒක මේ ඉගෙන ගන්න නිසා මම මේ ක්‍රමයට හදනවා. බිඳුව 1 2 3 4 5. මුදල් ප්‍රවාහය. සමුච්චිත මුදල් ප්‍රවාහ. සමුච්චිත මුදල් ප්‍රවාහය කියලා කියන්නේ යම් කාල සීමාවක මුදල් ප්‍රවාහය ලැබුණාට පස්සේ කියන්නේ වාර්ෂික මුදල් ප්‍රවාහය එකතු කරගත්තාට පස්සේ තවදුරටත් අය කර ගන්න තියෙන මුදල් ප්‍රවාහය. ඒ කියන්නේ මෙහෙමයි. මම මෙතන උදාහරණයක් කිව්වොත් එහෙම දැන් පළවෙනි බිඳුව අවුරුද්දේදී ලක්ෂ 14ක් ගලා යාමක් තියෙනවනේ. බිඳුව අවුරුද්දේදී. හරි. ඊට පස්සේ පළවෙනි අවුරුද්දේ කීයක් හම්බ වෙනවද? 350ක් හම්බ. ඒතර පළවෙනි අවුරුද්ද තුල 350ක් හම්බුණාට පස්සේ ආපහු දෙවෙනි අවුරුද්දේ කොච්චරක් ආවරණය කරගන්න තියෙනවද? දෙවෙනි අවුරුද්දේ මුල ඉඳලා කීයද? 1050ක්. ආන්න ඔබ තමයි සමුච්චිත මුදල් ප්‍රවාහය කියන්නේ. ඒ කියන්නේ එක් වර්ෂයක හරි යම් වර්ෂ ප්‍රමාණයක හරි මුදල් ප්‍රවාහ ලැබුණාට පස්සේ තවදුරටත් ආවරණය කරගන්න තියෙන කොටස තමයි සමුච්චිත මුදල් ප්‍රවාහය කියලා කියන්නේ. හරි? ඒ අනුව ඔන්න පිළිතුරන ආවා. කීයද? 1050. ඊළඟ දෙවෙනි එකෙත් හම්බ වෙනවා කියන්නේ 350. ඒතකොට තව කීයද? තව ආවරණය කරගන්න තියෙනවා 700. ඊළඟට තුන්වෙනි එකේ කීයද? ඒ 350. තව තියෙනවා කීයද? 350. ඊළඟ හතරවෙනි එක කීයද? 350. තව කීයද? අබින්දුව. එහෙනම් අවුරුදු කීයක් ගියාද? අවුරුදු 4ක්. මේක තාම ලේසි ප්‍රශ්නයක් නෑ. මෙච්චර හදන්න ඕනෙත් නෑ. මම ඔයාලට මේ තේරුම් ගන්න ඉන්න දන්න කෙනෙක් ඉන්නවා. ඒකයි මම කිව්වේ. පිළිගියුම් කාලය අවුරුදු හරි. ඔන්න ලේසි. පිළිගියුම් කාලයේදී වර්ෂ 4ක්. හරිද? අපේ ඇතුළේ නැතුව ඇති මම හිතනවා. එහෙනම් ඒකත් හරි. ඊළඟ හතරවෙනි ප්‍රශ්නය. ඒකේ කියන වසර 6ක කාලයක් සඳහා වන ව්‍යාපෘතියකට නව යාන්ත්‍රයක් මිලදී ගැනීම සඳහා රුපියල් ලක්ෂ 60ක ආයෝජනයක් අවශ්‍ය වෙයි. يعني ලක්ෂ 60ක් අවශ්‍ය වෙනවා මේ ආයෝජනයේට. ව්‍යාපෘතිය අවසානයේදී සුන්බුන් නගය කීයද? ලක්ෂ 20ක් වෙනවා. ඉරම් කරන ප්‍රතිලාභ අනුපාතය කීයද? 120ක් නම් ව්‍යාපෘති සාමාන්‍ය වාර්ෂික ලාභය කොහොමද? හරි මම මේ ප්‍රශ්නේ ටිකක් ගොඩක් කැමතියි. ඒකට හේතුව තමයි මේ වගේ ප්‍රශ්න විභාගෙ තියෙනවා. ඒ කියන්නේ අර ඔයා දන්න සාමාන්‍ය දේ තියෙන්නේ. මේ වගේ ඒවා තියෙනවා. මේක ටිකක් මම කියන්නේ ලේසි එකක්. මේක ටිකක් ඉස්සරහට හිතන්න තියෙන දෙයක්. මේකත් ලේසි. හැබැයි මේ වගේ ප්‍රශ්න තමයි විභාගෙ තියෙන්නේ. මොකද්ද? ඔයා අර දන්න ඉගෙන ගන්න ක්‍රමවේදයේ තියෙන්නේ. ওই ක්‍රමවේදේ අපි සාමාන්‍ය දැන් සූත්‍රයක් නම් සූත්‍රය භාවිතා කරලා මේ උත්තරේ ගන්නවනේ. දැන් මෙතනදී තියෙන්නේ අර සූත්‍රය තුළ තියෙන මොන හරි දත්තයක් හොයාගන්න තියෙන්නේ. හරිද? ඒ කියන්නේ වාගේ අවබෝධය මෙතන පරීක්ෂා කරලා තියෙනවා. වාගේ පළවෙනි ප්‍රශ්න පත්‍රයෙන් වාගේ පරීක්ෂා කරන්නේ ඔන්න ඔය දේ තමයි. අවබෝධය. දැන් නිකම්ම සූත්‍රේ පාඩම් කරපු කෙනෙක්ට මේක හිතන්න බෑ. ප්‍රශ්න පත්‍ර කරපුලා පුදු විච්ච කෙනෙක්ට සහ හොඳ අවබෝධයක් තියෙන කෙනෙක්ට මේ පිළිබඳව හිත මේක හිතන්න පුළුවන් කෙනෙක් තමයි මේක කරන්න පුළුවන්. හැබැයි මේකත් තාම ලේසි. ප්‍රශ්න පත්‍රයක් දෙකක් කරපු කෙනෙක්ට මේක මහ ලොකු කාරණාවක් වෙන්නේ නැහැ. හරි කොහොම හරි අපි බලමු. මොකද්ද අපි අහන්නේ? සාමාන්‍ය වාර්ෂික ලාභය කීයද කියලා ඉහන්න. දැන් අපෙන් මේ වලදී අහන්නේ මොකද්ද? ගොඩක් වෙලාවට පිළිගියුම් කාලේ ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතය ඊට පස්සේ NPV ඔය වගේ කතානේ. දැන් මෙතනදී අහන්නේ වෙනත්ම කරුණක්. සාමාන්‍ය ලාභය. හරි. බලමු එහෙනම්. මොකද්ද මේ සාමාන්‍ය ලාභය කියලා කියන්නේ? මම කලින් කිව්වා මේ ආයෝජන තියෙන පාඩමට අදාළව අපි මේ ආයෝජන තියෙන ගැනීම සඳහා යොදා ගන්නවා ක්‍රමවේදයන් කීයද? 3ක් යොදා ගන්නවා. ඒක එකක් තමයි ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතය කියන්නේ. හරි. ඒතර ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතය අපි ගණනය කිරීම සඳහා කොහොමද ගණනය කරන්නේ කොහොමද? ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතය මෙන්න මේ. අල්ලිවුවොත් එහෙම බලන්න. මේක දන්නවා ඉතින් ඕගොල්ලන් නේ. මම හිතා කියන්නේ හරිද බලන්න මම කියන්නේ. ගිණුම් කරන
ප්‍රතිලාභ අනුපාතය. හරි. කොහොමද හොයන්නේ ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතය? හොයන්නේ සාමාන්‍ය ලාභය බෙදනවා සාමාන්‍ය ආයෝජනය. හරි. බෙදලා වැඩි කරනවා. ඔච්චරයි. ඔක තමයි ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතය කියන්නේ. හරි. දැන් අපිට කියන්න මොකද්ද මෙතන? අපිට කියනවා මේගොල්ලන් මෙතනදී මේ ව්‍යාපෘති නව යන්ත්‍රයක් කියලා දීගෙන අපේක්ෂා කරනවා. මේකේ ලක්ෂ 60යි මේකේ මූලික ආයෝජනයේ ව්‍යාපෘති අවසානයේ සුන්බුන්නගේ කියලා ලක්ෂ 2ක් වේ. ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතය කියන්නේ 120ක්. 120යි ගිණුම් කරන ප්‍රතිලාභ අනුපාතය. ඒ කියන්නේ මේකේ උත්තරේ කියා දෙන්නේ 120යි. හරි. ආ කියන්නේ මේ ආයෝජනයෙන් සාමාන්‍ය ලාභය කියද? සාමාන්‍ය ආයෝජනයෙන් සාමාන්‍ය ලාභය 100න් 20ක් කොටසක්. ඒ කියන්නේ සාමාන්‍ය ආයෝජනයේ 100ක් වෙනකොට සාමාන්‍ය ලාභය කීයද? 20ක් කියන එකනේ ඔගේ තේරුම. හරි අපි තව ටිකක් දත්ත පුරව ගමු. මේකේ සාමාන්‍ය ආයෝජනය කීයද? කොහොම සාමාන්‍ය ආයෝජනය වෙන්නේ? ගොඩක් වෙලාවට සාමාන්‍ය වෙන්නේ කොහොමද? මූලික එකට අවසාන එකට බල දෙකෙන් බෙදෙනවා. හරි. ඒ අනුව කීයද? මූලික ආයෝජනයේ කීයද? ලක්ෂ 60යි. ඊට පස්සේ සුන්බුන්නගේ කීයද? ලක්ෂ 20යි. ඒතකොට ලක්ෂ 60යි ලක්ෂ 20යි එකතු කරපුවාම කියන්නේ ලක්ෂ 80 නේ. කියන්නේ 80 මෙතන පොඩ්ඩක් ලිව්වොත් එහෙම දන්නේ නැති කෙනෙක්ට බලා ගන්න. 6000 ධන 2000 මම කියන්නේ මොකද්ද? සාමාන්‍ය ආයෝජනය හොයන විදිහ. බෙදනවා දෙකේ. එතකොට ලක්ෂ 8 නෙමෙයිනේ 80 ඈ. දෙකෙන් බෙදපුවාම කීයද? ලක්ෂ 40යි. හරි. ඒ අනුව ඔය 4000ට තමා මෙයාගේ 120ක් වෙන්නේ. ඒ කියන්නේ මෙහෙමනේ. දැන් මේව ගත්තොත් සාමාන්‍ය ආයෝජනය 100ක් වෙනකොට සාමාන්‍ය ලාභය කීයක් වෙනවද? ඒකෙන් 20ක් වෙනවා. නේ? එහෙමද කියන්නේ? එතකොට සාමාන්‍ය ආයෝජනයේ 4000යි නම් මේ සාමාන්‍ය ලාභය කීයද? හොයන්නේ කොහොමද? 4000 බෙදෙනවා 100න් වැඩි කරනවා 20. යනවා කීයද? 800යි නේ. බලන්න අපේ පිළිතුරු හරියද කියලා. ඔව්. පිළිතුරු අංකය 4 කියන්නේ රුපියල් ලක්ෂ 8යි. 800 දහස් වලින් දෙන්නේ ලක්ෂ 8යි මේකේ සාමාන්‍ය ලාභය. හරි. ඒතකොට දැන් අපිට වාර්ෂික ලාභය හොයන්නත් පුළුවන්. හරි. සමානව තියෙනවා නම් වර්ෂ මෙතන දීලා තියෙනවනේ අපිට. මේ වර්ෂ ගාන. එතකොට වාර්ෂික ලාභය හොයා ගන්නත් පුළුවන් මෙතනින් ඈ. මොකද සාමාන්‍ය ලාභය එන්නේ අදාළ වර්ෂවල ලාභය එකතු කරලා වර්ෂ ගණනින් බෙදුවට පස්සේ තමයි සාමාන්‍ය ලාභය එන්නේ. හරි. එතකොට දැන් මෙතනදී මේ හොයන සාමාන්‍ය ලාභය අපිට වාර්ෂික ලාභය බවට පත් කර ගන්නත් පුළුවන්. හැබැයි මෙන්න මේ සාධකය වෙනවා නම් විතරයි. සෑම වර්ෂයක සමාන ලාභයක් තියෙනවා නම් විතරයි. කොහොමද හොයන්නේ? සමාන ලාභයක් තියෙනවා නම් මේ කියන සාමාන්‍ය ලාභය වැඩි කරනවා කියද්ද 6යි. වැඩි කරලා බෙදෙන මෙතන එන සාමාන්‍ය ලාභය කියලා කියන්නේ 800. එහෙම වුණොත් නම් හැබැයි හැම අවුරුද්දකම කීයද? එකමනේ එන්නේ. ඒ කියන්නේ දැන් මම මෙතන වැඩිපුර දෙයක් කියන්නේ පටලව ගන්න එපා. සාමාන්‍ය ලාභය 800යි කියලා කියන්නේ එක අවුරුද්දකට සාමාන්‍යයෙන් 800ක් කියන එකනේ. සමාන ලාභයක් ලැබුණොත් හැම අවුරුද්දකම ලාභය එන්නේ 800 තමයි. හරි. ඊගියේ සෑම වර්ෂයකම සමාන ලාභයක් තියෙනවා නම් ඒ අදාළ වාර්ෂික ලාභය එන්නේ 800ම කියන එක. හරි. මොකද ඒක එක සමාන වෙන හින්දා. නමුත් වෙනස් ලාභ තියෙන අවස්ථාවකත් මේ සාමාන්‍ය ලාභය පදනම් කරගෙන යම් වාර්ෂික ලාභය හොයන්න පුළුවන්. හරි. ඒකත් මතක තියාගන්න. හරි. යාන ඔන්න මේ ප්‍රශ්නේ හරි. ඊළඟ ප්‍රශ්නෙට ගියොත් අපි 5
අනෙකුත් සාධක නොවෙනස්ව තිබියදී පහත කුමන ව්‍යාපෘතියක ශුද්ධ වර්තමානයේ වැඩිවීමට බලපාන ලබයි. ඒ කියන්නේ මේ සාධකේ විතරක් වෙනස් වෙනවා කියලා කියන්නේ. මේ සාධකේ විතරක් වෙනස් වෙනකොට අනිකුත් සාධක ස්ථාවර තියෙනකොට මොකද දහන්නේ? ශුද්ධ වර්තමානයේ වැඩිවීමට. NPV යගේ වැඩිවීමට මේ අතරින් කුමන සාධකයේ බලපායිද කියලා අහන්න. හරි. කොහොමද හොයන්නේ? කොහොමද හොයන්නේ? මේ වගේ පොඩ්ඩක් ගන්න නෝට් එකක් දාගෙන හොයන්න. මේවා පාඩම් කරලා යන්න ඕනේ නැහැ හරි. දැන් මේවා තියරි යමු මේවා. ගොඩක් අයට මේ ටික අමාරු. ගණන් ටික හදා ගන්නවා බොරුවට පුරුදු වෙලා හදා. නමුත් අදහසක් නැහැ, අවබෝධයක් නැහැ. හැමෝම මේවා කියන්න බෑ. ඒක නම් මේ යන විනුම්කරණය දිහා අවබෝධයෙන් බලන්න. හරි. කොහොමද NPV හොයන්නේ? හරි. NPV හොයන්නේ බිඳු වර්ෂයේ සුද්ධ මුදල් ප්‍රවාහය. හරි. ඕකෙන් අඩු කරනවා මොකද්ද? අපි කියනවා අනාගත මුදල් ප්‍රවාහයන්ගේ වර්තමාන ඉතල එනවා මොකද්ද? NPV සුද්ධ වර්තමාන අඩු කරපුවා තමයි ඔය NPV එක ඉන්නේ. අපිට කියන්නේ මොකද්ද? සුද්ධ වර්තමානයේ වැඩි වෙන්න. මේක වැඩි වෙන්න බලපාන සාධක මොනවද? හරි මේක ගැන පොඩ්ඩක් හිතන්න මේකින් එක. වාර්ෂික ෂෙයා අඩු වෙනවා. වාර්ෂික ෂෙයා අඩු වුනහම මොකද වෙන්නේ? දැන් මෙහෙමයි. දැන් මොතන මතක තියාගන්න ෂෙයා කියන එක මුදල් ප්‍රවාහයක් වෙන්නේ නැහැ. මොකද්ද? ෂෙයා කියන එක මුදල් ප්‍රවාහයක් වෙන්නේ නැහැ. මුදල් ප්‍රවාහය හොයනකොට ෂෙයා සලකා බලන්නේ නැහැ. හරි? මුදල් ප්‍රවාහය වෙනකොට ෂෙයා සලකා බලන්නේ නැහැ. එතකොට ඔයා දැන් අර මම අර කලිනුත් කිව්වේ අලාභයට ෂෙයා ගලපලා තමයි අපි මුදල් ප්‍රවාහය හේරුවේ. හරි මේ වක්‍ර ක්‍රමවේදයට. හරිද? ඒ කියන්නේ ලාභයට ෂෙයා එකතු කරන්නේ ලාභය තුලින් ෂෙයා අඩු කරලා තියෙනවනේ. දැන් ඔයා දන්නවා ලාභය හොයන්න කලින් ෂෙයා වියදමක් වශයෙන් අඩු කරලානේ ලාභය ගන්න. කියන්නේ ෂෙයා වියදමක් නේ. වියදම වශයෙන් අඩු කරලා එන ලාභය දෙතින්. කියන ඔය ලාභය කියන එක තුල ෂෙයා අඩුවීමක් වෙලා තියෙනවා. හරි? හරි. මම කිව්වේ දැන් ඔයා ලාභය පදනම් කරගෙන මුදල් ප්‍රවාහය හොයනකොට ලාභය කියන සාධකයේ තුල නැත්නම් ලාභය ගනිද්දී අපි ෂෙයා අඩු කරලානේ ෂෙයා වියදමක් වශයෙන් අඩු කරලා තමයි ලාභය ගන්න. හරි? එතකොට ඔය ෂෙයා අඩු වෙලා එන ලාභය පදනම් කරගෙන අපි මුදල් ප්‍රවාහය හොයනකොට මොකද කරන්නේ? ලාභය පදනම් කරගෙන මුදල් ප්‍රවාහය හොයනකොට ලාභය තුල තියෙන ෂෙයා කියන සාධකේ මුදල් ප්‍රවාහයක් වෙන්නේ නැහැ. ඒක මුදල් ප්‍රවාහයක් වෙන්නේ නැහැ. එන්නේ සාධකයේ අයින් කරන්න තමයි අපි ෂෙයා එකතු කරන්නේ. තවදුරටත් මම ඔයාලට පැහැදිලි කරොත් මෙන්න මෙහෙම. දැන් ෂෙයා අඩු වෙලා නේද ලාභෙ ඉන්නේ. ෂෙයා අඩු වෙලා නේද ලාභෙ ඉන්නේ. ඔක හිතන්න. ෂෙයා වියදමක් විදිහට අඩු වෙලා නේද ලාභෙ ඉන්නේ. එහෙමනේ. හරි. එතකොට ඔය එන ලාභය තුලින් ෂෙයා අඩු වෙලා තියෙන්නේ. හරි එහෙම නැත්නම් අපි මෙහෙම හිතමු. ෂෙයා අඩු කිරීමට පෙර ලාභය. ෂෙයා අඩු කිරීමට පෙර ලාභය. මම සංඛ්‍යාවකුත් දාගන්නවා. කීයද? 1000යි. හරි? 1000යි. ඔන්න ඔය 1000න් අපි හිතමු ෂෙයා කීයද? 100ක් තියෙනවා. ඔය ටික අඩු කරාට පස්සේ එන ලාභය කීයද? 800යි. එන ඇත්තම ලාභය කීයද? 800යි. දැන් මේ ෂෙයා කියන එක අඩු වුණාට පස්සේ ලාභය එනවා 800ක් කියනවා. හරි? දැන් අපිට ඕනේ මොකද්ද? මුදල් ප්‍රවාහය හොයන්න. අපිට ඕනේ මුදල් ප්‍රවාහය හොයන්න. අපි මුදල් ප්‍රවාහය හොයන්න මේ ලාභයට මොකද කරන්නේ? ෂෙයා එකතු කරනවා. දැන් මෙහෙම හිතන්න. ඇයි මේ ෂෙයා එකතු කරන්නේ? ෂෙයා එකතු කරන්නේ මේකයි. ෂෙයා කියන එක මුදල් ප්‍රවාහයක් නොවේ. ෂෙයා කියන්නේ මුදල් ප්‍රවාහයක් නොවේ.
ලාභය තුල ෂේ කියන එක ගලපලා තියෙනවනේ. ෂේ හඳුනාගෙන තියෙනවනේ. ඒ ලාභය තුල තියෙන ෂේ කියන එක ඉවත් කරන්න තමයි අපි මොකද කරන්නේ? ෂේ එකතු කරන්නේ. ඒකයි ෂේ එකතු කරන්නේ. එහෙම නැතුව වෙන දෙයකට නෙමෙයි. හරිද? හොඳට මතක තියාගන්න. මේ 800ට 200 එකතු කරන්න. මේ 200 කලින් අඩු වෙලා තියෙන 200 ඉවත් කරන්න. හරි? 1000 ගන්න. ඒ කියන්නේ ෂේ කියන්නේ මුදා ප්‍රවාහයක් වෙන්නේ නැහැ. ඒ මුදා ප්‍රවාහයක් නොවන අයිතමයක් ලාභය තුල තියෙනවා. ඒක ඉවත් කරන්න තමයි අපි මේ ෂේ එකතු කරන්නේ. හරි? දැන් ඔය ෂේ කියන දේ මුදා ප්‍රවාහයක් වෙන්නේ නැත්තම් ඒක සුද්ධ මුදා ප්‍රවාහයට බලපාන්නේ කොහොමද? ඒක බලපාන්නේ නැහැ. හරි? ඒ කියන්නේ ෂේ වෙනස් වීම මත මුදා ප්‍රවාහය වෙනස් වෙන්නේ නැහැ. ඇයි මම එහෙම කියන්නේ? ෂේ කියන්නේ මොකද්ද? මුදා ප්‍රවාහයක් නෙවෙයි. ෂේ කියන්නේ මුදා ප්‍රවාහයක් නෙවෙයි. ෂේ මුදා ප්‍රවාහයක් වෙන්නේ නැත්තම් කොහොමද අපේ මුදා ප්‍රවාහ වලට බලපාන්නේ? ඒ කියන්නේ ෂේ කියන්නේ මුදල් ගලා යාමක් නෙමෙයි නම් ඒක මුදා ප්‍රවාහයට බලපෑමක් වෙන්නේ නැහැ. හරි? හොඳට මතක තියාගන්න. ෂේ කියන්නේ මුදල් ප්‍රවාහයක් නොවේ. හරි? ෂේ මුදල් ප්‍රවාහයක් වෙන්නේ නැහැ. එහෙනම් මේකට බලපෑමක් වෙන්නේ නැහැ. ෂේ වෙනස් වීම මත දැන් ඔයා තර්ක කරන්න පුළුවන්. එහෙනම් ඉතින් මේ ලාභයට ෂේ එකතු කරාට පස්සේ මුදල් ප්‍රවාහය වැඩි වෙනවා. එහෙම දෙයක් වෙනවා තමයි මේ ගැළපීමක්. හරිද? මේ කරන්නේ ලාභය පදනම් කරගෙන මුදල් ප්‍රවාහය හොයන එක. හැබැයි මෙතනදී ලාභයට ලාභය තුලින් මුදල් ප්‍රවාහය හොයන්න ලාභයට ෂේ එකතු කරන්නේ. ඇයි ඒ? ෂේ කියන්නේ මුදල් ප්‍රවාහයක් හින්දාද? නැහැ. ඒ මුදල් ප්‍රවාහයක් නොවන අයිතමයක් හින්දා ඒක ඉවත් කරන්නයි ෂේ එකතු කරන්නේ. හරිද? එහෙම නැතුව ෂේ කියන එක මුදල් ප්‍රවාහයක් හින්දා නෙමෙයි එකතු කරන්නේ. ඒ නිසා හොඳට මතක තියාගන්න ෂේ කියන්නේ මුදල් ප්‍රවාහයක් වෙන්නේ නැහැ. ඒ මුදල් ගලා යාමක්වත් නොවේ. ඒ නිසා ෂේ කියන එක මත මුදල් ප්‍රවාහ වෙනස් වෙන්නේ නැත. ඒ හින්දා ඒ හේතුවෙන් මුදල් ප්‍රවාහ වල වෙනසක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ සාධක වලට බලපෑමක් වෙන්නේ නැහැ ෂේ කියන්නේ. හරි? හරියට තේරුම් ගන්න. ෂේ කියන එක මේ සාධක වලට බලපෑමක් වෙන්නේ නැහැ. එහෙනම් මේ සාධක වලට බලපෑමක් වෙන්නේ නැත්තම් ඒ නිසා NPV යගේ වෙනස් වෙන්නේ නැහැ. මොකද මේ දෙකෙන් එකකට බලපෑමක් වුණොත් තමයි NPV වෙනස් වෙන්නේ. මෙතන දෙකෙන් එකකටවත් බලපෑමක් වෙන්නේ නැත්තම් NPV වෙනස් වෙන්නේ නැහැ. ෂේ අඩුවීම වැඩිවීම මත NPV වලට බලපෑමක් වෙන්නේ නැහැ. හරි? ඒක තේරුම් නැත්තම් ඒ කියනවා මුදල් ප්‍රවාහ පිළිබඳ අවබෝධයක් නැහැ. හරි? ඔයාලට මේක දන්නවා මේ මුදල් ප්‍රවාහ ඉගෙනගෙන තියෙනවනේ. එහෙම නැත්තම් පොඩ්ඩක් තව දුරටත් ඉන්න. ඔයාලට තව සැරයක් ඉතින් උත්සාහ කරන්න පුළුවන්. තවත් පොඩ්ඩක් මේක තව සැරයක් දෙසරයක් බලන්න. ඒ වගේම තනියම ටිකක් හිතන්න. ඒක පුළුවන් වෙනවා. ඊළඟට සුද්ධ මෙහෙයුම් මුදල් ගලායෙන් වැඩිවීම. හරි? මොකද කියන්නේ? සුද්ධ මෙහෙයුම් මුදල් ගලායෙන් වැඩිවීම. ඒ කියන්නේ අදාළ කාල සීමාව තුල වාර්ෂික මුදල් ප්‍රවාහයේ ගලායෙන් වැඩි වෙලා. ඒ කියන්නේ මේක වැඩි වෙනවා. මේක වැඩි වෙනකොට මොකද වෙන්නේ? NPV වැඩි වෙනවා තමයි. NPV වැඩි වෙනවා තමයි. හරි? NPV වැඩි වෙනවා මෙයාගේ වැඩි වෙනකොට. හරිද? මොකද අනාගත මුදල් ප්‍රවාහයන් වැඩිවීම මත NPV වැඩි වෙනවා. ඒක ඔයාලට තේරුම් ගන්න පුළුවන්. මොකද මම මෙතන අංක දැම්මොත් එහෙම දාන්න ඔයාලට පැහැදිලිද? ඉතින් මූලික බිඳු වර්ෂයේ මුදල් ප්‍රවාහය 1000යි. අනාගත මුදල් ප්‍රවාහය 1500. ඒතර NPV කියන්නේ 500යි. ධනාගයක් නෙන්නේ. ධන 500. හරි? මේක අපි අඩු කරනවා කියන එක නතු මෙහෙම කරමු. මේක අඩු වෙන්නේ. ඒක උදේ. ධන 500. හරි? දැන් මේකද කියන්නේ අනාගත මුදල් ප්‍රවාහය වැඩි වෙනවනේ. ආයෙ කියන අපි මේක වැඩි කරමු 1700ක් කරමු. ආයෙත් මේක වැඩි වෙනවනේ. ඔව් ඒක හරි. වැඩි වෙනවා. NPV වැඩි වෙනවා. සුද්ධ මෙහෙයුම් මුදල් ගලායෙන් වැඩි වීම මත. ඒකත් හරි. B ගන්න පුළුවන්. සුද්ධ වර්තමානයේ වැඩි වීම බලපාන සාධකය B ගන්න පුළුවන්. ඊළඟ C වට්ටම් අනුපාතයේ වැඩිවීම. වට්ටම් අනුපාතයේ වැඩිවීම. කියන වට්ටම් සාධකයේ වැඩි වෙනවා කියන එක. හරි. දැන් වට්ටම් සාධකයේ වැඩි වෙනකොට මොකද වෙන්නේ? වට්ටම් සාධකය කියන්නේ මොකද්ද? අපි අපේ තියෙන
ප්‍රාග්ධන ආයෝජනය සඳහා අදාළ වන පොලි අනුපාතය පදනම් කරගෙන අපි වට්ටම් අනුපාතයක් හොයනවා. එක බෙදීම එක ධන r වල n වෙනි බලය කියන සූත්‍රය පදනම් කරගෙන තමයි අපි හොයන්නේ මොකද්ද? මේ කියන වට්ටම් සාධකය. හරි? කොහොමද හොයන්නේ? මම ඒක පාලියෙන් හොයන්නම්. මම මේ කියන්නේ මේ දැන් මේ ටික මම මේ කියන දේවල් සම්බන්ධයෙන් සම්පූර්ණ ඔයා හදන්න ඕනේ නැහැ. මේ වගේ ප්‍රශ්නයක් ආවට පස්සේ මේ ඔක්කොම හදන්න ඕනේ නැහැ. හැබැයි ඔයා මේ දේවල් හදන්න ඕනේ නැත්නම් ඔයාට ඒ ටික හිතන්න පුළුවන් නම් විතරයි. ඔළුවේ. ඔයා හිතන්නේ නැතුව මේ ටික ලියන්න ඉස්සෙල්ලාම මේ ටික හදලා පුරුදු වෙන්න ඕනේ. නැතුව විභාග කියලා මේක හදන්න ඕනේ නැහැ. හරි? දැන් මෙහෙම ගන්නකො. කොහොමද හොයන්නේ වට්ටම් සාධකය? වට්ටම් අනුපාතය. හරි? වට්ටම් සාධකය හොයන්නේ එක බෙදීම එක ධන r වල n වෙනි බල. කොහොමද වට්ටම් සාධකය හොයන්නේ? එතකොට මේ වට්ටම් කරන අනුපාතය තමයි r කියන්නේ. හරි? අනුපාතය තමයි r කියන්නේ. එතකොට ඕක වැඩි වෙනවා කියලා කියන්නේ වට්ටම් අනුපාතය වැඩි වීම. වට්ටම් අනුපාතය වැඩි වීම. හරි. දැන් අපි ගමු මෙහෙමද? 10 දැන් තියෙන්නේ. මම මේක 120ක් කරා. හරි. ඉස්සරහට 110 දී කොහොමද හොයන්නේ? අපි හොයන්නේ වර්ෂයේ මේ කියන්නේ වර්ෂයේ. මම පළවෙනි අවුරුද්දේදී වෙනවා. එක බෙදීම එක ධන r කියන්නේ 110 දී නම් 110 හොයන්නවා. 0.1 n වෙනි බලය. හරි. එතකොට හොයන්න බලන්න වට්ටම් සාධකය. ඊළඟට එක බෙදීම එක ධන 0.2 දෙකේ පළවෙනි බලය. හරි. ඔන්න හොයනවා මොකද්ද? වට්ටම් සාධකය. දැන් හොයන්න බලන්න වට්ටම් සාධකය. මේකදී වාගේ කැල්කියුලේටර් එක උනේ. මෙතන කීයද? 1 ධන 1. හරි. එතකොට මේ 1.1 වල වර්ගය එක බෙදීම 1.1 කීයද? 0.9යි එකක් කියලා ගන්නකො. 0.9යි 9 එකක් කියලා ගන්න. හරි. ඊළඟ මෙතන තියෙන්නේ කීයද? එක බෙදීම 1 බෙදීම 1.2 කීයද? ඒතකොට 0.8යි. හරි. දැන් බලන්න වට්ටම් අනුපාතය වට්ටම් කරන අනුපාතය මේ පොලි අනුපාතය වැඩි වීම නිසා මොකද උනේ? වට්ටම් සාධකය මොකද උනේ? වට්ටම් සාධකේ අඩු වුණා. වට්ටම් සාධකේ අඩු වුණා. හරි. දැන් අපි ගමු යම් මුදා ප්‍රවාහය. හරි. අනාගත මම මුදා ප්‍රවාහයක් ගන්නවා ලක්ෂයක් කියලා. ලක්ෂයක් කියලා ගන්න. එතකොට දැන් 10%ක් තියෙනකොට වට්ටම් අනුපාතය කියන්නේ 10%ක් තියෙනකොට වට්ටම් අනුපාතය මම එක අවුරුද්ද විතරයි ගත්තේ. එක අවුරුද්ද විතර ගත්තාම හොඳටම ඇති. 0.9යි 1යි. ඊළඟට 20ක් තියෙනකොට වට්ටම් අනුපාතය 0.8යි 3යි. හරි. දැන් අපි කොහොමද මේ ලක්ෂය වට්ටම් කරපුවාම මොකද වෙන්නේ? අපිට වර්තමාන ගේනවා. ඒ ලක්ෂය 0.9කින් වැඩි කරපුවාම කීයද? 91000යි. ඊට පස්සේ 0.8යි 3න් වැඩි කරපුවාම 83000යි. ඔන්න ආවා මොකද? අනාගත මුදල් ප්‍රවාහයන්ගේ වර්තමාන. දැන් වට්ටම් අනුපාතය මොකද උනේ? වැඩි වුණානේ. ඔන්න වැඩි වුණා. වැඩි වුණාම අනාගත මුදල් ප්‍රවාහයන්ගේ වර්තමානගේ මොකද උනේ? අඩු වුණා. මුදල් ප්‍රවාහය අඩු වුණා. ඒ කියන්නේ අනාගත මුදල් ප්‍රවාහයන්ගේ වර්තමානගේ මොකද වෙන්නේ? අඩු වෙනවා. ඒ කියන්නේ අපි මෙතන අගේ දැන් මෙතන ගත්තාම කීයක් අඩු වෙලා? 7000ක් අඩු වෙනවා. ඒ කියන්නේ අම්මා ගියක් අඩු වෙනවා. එක අවුරුද්දක විතරනේ ගත්තේ. කියන්නේ 1700 දී අපි ගිය කරමු. අපි ඉන්නේ 1400ක් කරමු. එතකොට මොකද වෙන්නේ? මේ 700 තියෙන එක කීයක් වෙනවද? අයිකම දාන්න.
1700 1400 වෙනවා. එතන මොකද වෙන්නේ? මේ NPV යගේ අඩු වෙනවා කීයක් වෙනවද? 400ක් වෙනවා. හරි? එහෙනම් මොකද වෙන්නේ? වට්ටම් අනුපාතයේ වැඩිවීම මත වට්ටම් සාධකයේ අඩු වුණා. වට්ටම් සාධකයේ අඩු වීම මත අනාගත මුදා ප්‍රවාහය මොකද උනේ? අනාගත මුදා ප්‍රවාහය අඩු වුණා. අනාගත මුදා ප්‍රවාහය අඩු වීම මත NPV අඩු වුණා. හරි? තාර්කිකව හිතන්න ඕනේ. ඒ අනුව වට්ටම් අනුපාතයේ වැඩි වීම මත සුද්ධ වර්තමානයේ වැඩි වෙන්නේ නැහැ අඩු වෙනවා. සුද්ධ වර්තමානයේ වැඩි වෙන්නේ නැහැ අඩු වෙනවා. ඒක ගන්නත් බැහැ. ආරම්භක ආයෝජනයේ වැඩි වීම. ආරම්භයේ තියෙන ආයෝජනය වැඩි වෙනවා. ඒ කියන්නේ මෙතන අගය අපි ඉති දත දාගන්න. ඔන්න 1700 තියෙන දැන් NPV 700 නේ 10 1700 කරනවා 700. දැන් මේක වැඩි වෙනවා. අපි 1200ක් කරමු. ආයෙත් මොකද වෙන්නේ? මේක 500ක් වෙනවා. එහෙනම් මේක වැඩි වුණා කියන්නේ මේක අඩු වෙනවා. එහෙනම් ඒක ගන්නත් හැකියාවක් නැහැ. ඒක ගන්නත් බැහැ. ඒ කියන්නේ A ගන්නත් බැහැ. C ගන්නත් බැහැ. B ගන්නත් බැහැ. එහෙනම් ගන්න වෙන්නේ B පමණයි. හරි? ඒ අනුව පිළිතුර වෙන්නේ මොකද්ද? B. B පමණයි. B පමණයි අපේ නිවැරදි පිළිතුර වෙන්නේ. හරි? ඔන්න ඒ කතාවත් මෙතනින් අවසන්. හරි. ඊළඟ එකට යමු. දැන් ඔයාලට මේවා අමාරුයි වගේ නම් ඔයා මේක ඉගෙන ගන්න නැහැ. හරි? ලේසි මේ ප්‍රශ්න මහා ලොකු කරුණු නෙමෙයි. හැබැයි මේ තියරි දේවල් ටික හිතන්න ඔයා අර ගණන් හදන එකේ සීමා වෙන්නේ නැතුව පොඩ්ඩක් ප්‍රශ්න දිහා බලලා ඒකට උරු වෙලා තියෙන්න ඕනේ. එහෙම නැතුව ගණන් ගොඩාක් හැදුවා කියලා මේක පුළුවන් වෙන්නේ නැහැ. කෙටි ප්‍රශ්න කරලා විභාග ප්‍රශ්න කරාට පස්සේ නම් ඔන්න ඔයාට හොඳ අවබෝධයක් එනවා මේ සම. හරි. ඊළඟ ප්‍රශ්නේ. ඊළඟ ප්‍රශ්නෙට යනවා. මොකක්ද තියෙන්නේ? COVID-19 වෛරසය නිසා ආර්ථික අපහසුතා නිසා ඇදවැටුණු පවුල් වලට ආධාර කිරීමට නාට්‍යයක් ප්‍රදර්ශනය කිරීමට සැලසුම් සකසමින් සිටී. මේට අදාළ අපේක්ෂිත ආදායම හා පිරිවැය පිළිබඳ තොරතුරු පහද දැක්වේ. ඒ කියන්නේ COVID-19 හින්දා මොනවද ආර්ථික අපහසුතා තියෙන පවුල් වලට මේගොල්ලෝ මොකද කරන්නේ? ආධාර කිරීමට නාට්‍යයක් ප්‍රදර්ශනය කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒකට අදාළ ආදායම් සහ. කියන ආදායම් කියලා කියන්නේ මේක ඇත්තටම ලාභ අරමුණු කරනවත් කාර්යයක් නේ. ඒකට ලැබෙන ආධාර කියලා ගන්න පුළුවන්. ව්‍යාපෘතිය පැත්තේ නේ. ඒ ලැබීම සහ ඊට අදාළව පිරිවැය ටික මේගොල්ලන් අපේක්ෂිත තොරතුරු ටික දෙනවා. අපේක්ෂිත දේවල්. හරි. මොනවද? ප්‍රවේශ පත්‍රයක මිල. කීයද? 120යි. කියන්නේ නාට්‍යයක් පෙන්නලා තමයි මේගොල්ලන් මේ ආධාර ලබා දීම කරන්නේ. ගොඩක් කරන්නේ කලාකරුවන්ගෙන් මොකද කරන්නේ? මේ කලාකරුවෝ කට්ටිය එකතු වෙලා ඒගොල්ලන්ගේ ප්‍රසංගයක් තියෙනවා. තියලා ඒකේ ලැබෙන මුදල් වලින් පිළිකා රෝගීන්ට ඊට පස්සේ ඔයගේ ගොඩක් දේවල් කරන අන්න ඒ වගේ කාර්යයක් තමයි මේක. හරි? ඒගොල්ලෝ එකතු වෙලා නාට්‍යයක් පෙන්නලා ඒකේ ලැබෙන ආදායමෙන් මෙයාලා මෙන්න මේ ආධාර ලබා දීමක් කරනවා. හරි? ඕකනේ කතාව. ඒ අනුව මේ කියන ව්‍යාපෘතිය සඳහා එහෙම නැත්නම් මේ නාට්‍ය පෙන්වීම සඳහා ඒගොල්ලන් එක්කෙනෙක්ගෙන් ප්‍රවේශ පත්‍ර මිල වශයෙන් ගන්න රුපියල් කීයද? 120ක්. එක් නරඹන්නෙකුට සුළු ආහාර හා වතුර බෝතලයක් සඳහා වියදම. ඒගොල්ලන්ට නිකන් දෙන්නේ ටිකට් එක අරගත්තා කියලා මොකද කරන්නේ? ඒගොල්ලන්ට කණ්ඩක් දීලා වතුර බෝතලයකුත් දෙනවා. ඒකට කීයක් යනවද? 70ක් යනවා. හරි. ඊට පස්සේ ටිකට් පත් හා මුද්‍රණ වියදම්. يعني ටිකට් පත් වලටයි ඊට පස්සේ තව අමතර මුද්‍රණ ගිහින් ඔය සියල්ලම 3000ක් යනවා. ලිපි ද්‍රව්‍ය වියදම් කීයක් යනවද? 2000ක් යනවා. හරි. එච්චර. පළාත් සභා ශ්‍රවණාගාරය කුලියට ගන්න ඒගොල්ලන්ට කීයක් යනවද? 24000ක් යනවා. ප්‍රචාර වියදම කීයක් යනවද? 4000ක් යනවා. ශබ්ද විකාශන උපකරණ සඳහා කුලිය කීයක් යනවද? 13000ක් යනවා. හරි. ඔන්න ඔය ටික ඒගොල්ලන්ට යනවා. දැන් අහන්නේ මොනවද? නාට්‍යයෙන් අලාභයක් හෝ ලාභයක් නොලබන මට්ටම සඳහා විකිණිය යුතු ප්‍රවේශ පත්‍ර සංඛ්‍යා. හරි. ඒතකොට මේක අහපු ගමන් ඔයාලට තේරෙන්න ඕනේ ඔයාගේ අර theoretical knowledge එක. මම කියන්නේ අර ඔයා ඉගෙන ගත්ත දැනුම. දැන් මේක ප්‍රායෝගික කරුණක් සම්බන්ධ දෙන්නේ. දොරා ප්‍රායෝගික කරුණට අදාළ කරගන්න ඕන ආ ඉගෙන ගත්ත දේ. මොකද ඉගෙන ගත්තේ? මේකට සම්බන්ධයි ආන්තික පිරිවැයකරණය තුල තියෙන පිරිවැය පරිමාලාභ විශ්ලේෂණය. ඒ තුල තියෙන මොකද්ද? BEP කියලා දෙයක්. break even point. ලාභ සමච්ඡේදන ලක්ෂ්‍ය. ඔන්න ඔක තමයි මෙතනින් අහන්නේ. ප්‍රායෝගික කරුණක් පදනම් කරගෙන වාට තොරතුරු දීලා ඒ තොරතුරු මගින් අර ක්‍රමවේදය යොදාගෙන හොයන්න තියෙනවා. හරි? ඒ නිසා මෙතනදී ඔයාට ඒ දැනුම යොදා ගන්න වෙනවා. එහෙනම් මේක ඇවිල්ලා තියෙන්නේ
මේ පිරිවැය පරිමාණ ලාභ විශ්ලේෂණ කියන පාඩම පදනම් කරගෙන. ඒක මතක තියාගන්න. ඊළඟ නාට්‍යයෙන් රුපියල් 40000ක ලාභයක් ලැබීමට නම් විකිණිය යුතු ප්‍රවේශ පත්‍ර සංඛ්‍යාව කීයද අහන්න. 2. 3. ප්‍රවේශ පත්‍ර 1500ක් විකුණන විට ලාභය කීයද අහන්න. ප්‍රවේශ පත්‍ර 900ක් විකුණන විට රුපියල් 40000ක ලාභයක් ලබා ගැනීමට සඳහා ප්‍රවේශ පත්‍රයක විකුණුම් මිල ලෙස නියම කළ යුතු වටිනාකම කීයද අහන්න. ඒ කියන්නේ ප්‍රවේශ පත්‍ර 900ක් විකුණලා ඒගොල්ලන් ලාභය වෙන්නේ කීයද? 40000ක් ඕනේ. එහෙම ලැබෙන්න නම් ප්‍රවේශ පත්‍රයක් කීයද විකුණන්න ඕනේ කියන්නේ. ඔය වගේ හොඳ ප්‍රශ්න ටිකක් අහනවා. කියනවා බලමු අපි කොහොමද මේක හොයන්නේ කියලා. මතක තියාගන්න මේ පිරිවැය පරිමාණ ලාභ විශ්ලේෂණයේ පාඩමට අදාළව අහන ප්‍රශ්නය. එහෙනම් ඔයාලට මේ පාඩමත් පුළුවන් වෙලා තියෙන්න ඕනේ. ඒක විශේෂයි. මොකද ප්‍රශ්න කරන්න ඔයාලට දැනුම නැත්තම් බෑනේ. මට පාඩම උගන්වනවා කියන එක එතනදී කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඔයා ඉගෙන ගන්න නැත්තම් මැනේජ්මන්ට් එකෙන් මැසේජ් එකක් දාන්න ඉල්ල ගන්න. ගොඩක් මෙතන ඉන්නේ මම හිතන්නේ ඉගෙන ගත්ත ගන්න. ඉතින් මතක් කරගන්න එක අවශ්‍ය වෙන එකක්. හරි. එහෙනම් අපි යමු පළවෙනි ප්‍රශ්නෙට. මොකද ලාභයක් හෝ අලාභයක් නොලබන විකිණිය යුතු ප්‍රවේශ පත්‍ර සංඛ්‍යාව. මේකේම ඔයා ලියන්න උත්තරේ. මොකද මේ ප්‍රශ්නේ ලාභ හෝ අලාභ නොලබන ප්‍රවේශ පත්‍ර සංඛ්‍යාව. ඒ කියන්නේ අපේ තියරි එකට අනුව නම් BB ආ කොහොමද හොයන්නේ? අපි මේ ප්‍රවේශ පත්‍ර සංඛ්‍යාවෙන් නම් මේක හොයන්නේ ස්ථාවර පිරිවැය. බෙදනවා ස්ථාවර පිරිවැය බෙදන්නේ මොකද? ඒකක දායකේ හරි එහෙනම් ස්ථාවර පිරිවැය ගන්නත් ඕනේ ඒකක දායකේ ගන්නත් ඕනේ. ඔක තමයි මුල්ම දේ. එයා අපිට මොකද කරන්නේ? පෙර වැඩක් කරන්න වෙනවා. හරි මම මෙතනින් හොයනවා working ස්ථාවර පිරිවැය. හරි ඔය මේ තුන් දින ස්ථාවර පිරිවැය මොනවද? ස්ථාවර පිරිවැය කියලා කියන්නේ මොකද්ද? ඉස්සලාම හොයා ගන්න ඕනේ මේ තුල ඔයාට ආදායම් විශ්ලේෂණය. එහෙම නැත්නම් මේ තුල තියෙන ඒකකය මොකක්ද? පිරිවැය ඒකකය. පළවෙනි පාඩමේදී අපි ඉගෙන ගත්ත කල්පනා කරන කියන උගන්නේ පළවෙනි පාඩමේ ඉගෙන ගත්ත පිරිවැය ඒකකය කියලා දෙයක්. පිරිවැය ඒකකය කියන්නේ මොකද්ද? මේ කියන තොරතුරුත් එක්ක මේ කියන කරුණුත් එක්ක විචල්්‍ය පිරිවැය වෙනස් වීමට බලපාන සාධකයේ තමයි පිරිවැය ඒකකය කියලා කියන්නේ. එහෙම නැත්නම් අපිට මේ කියන කතාවත් එක්ක මේකට අනුව නම් පිරිවැය ඒකකය වෙන්නේ මොකද්ද? මේක නරඹන්නේ. එයා ඇතුළේ තමයි මේ පිරිවැය වෙනස් වෙන්නේ. එයා මත තමයි. ඒකට නරඹන්නේ වැඩි වෙනකොට පිරිවැය වෙනස් වෙනවා. අඩු වෙනකොට පිරිවැය වෙනස් වෙනවා. ඒ කියන්නේ විචල්්‍ය පිරිවැය. හරි. ඒ අනුව පිරිවැය එකකයත් එක්ක වෙනස් වෙන්නේ නැති. ඒ කියන්නේ අලුතෙන් නරඹන්නේ ආවා කියලා වෙනස් වෙන්නේ නැති. නරඹන්නේ අඩු වුණා කියන එක මත වෙනස් වෙන්නේ නැති. පිරිවැය මොනවද තියෙන්නේ? දැන් වතුර බෝතලයක් සඳහා යන වියදම කියන්නේ මොකක්ද? ඒක අලුතෙන් එක්කෙනෙක් ආවොත් එයාට යනවා. එහෙම නැත්නම් ඒක වියදම යන්නේ නැහැ. ටිකට් පාස් මුද්‍රණය වියදම. ඒක කොහොමවත් යනවා. ආවත් එකයි නැත්ත් එකයි ඒ අපේක්ෂිත ප්‍රමාණයට ටිකට් පාස් මුද්‍රණය කරනවා. ඒ නිසා ඒ වියදම යනවා. එහෙනම් ඒක මොකද්ද? ස්ථාවර පිරිවැය. යනවා අපි කියන ටිකට් පාස් මුද්‍රණ වියදම්. තුන්දාහයි. ඊළඟට ලිපි ද්‍රව්‍ය වියදම්. ඒකත් ස්ථාවර පිරිවැය. කීයද? 2000යි. ඊළඟ පළාත් සභා ශ්‍රවණාගාරයට කුලිය. කීයද? 28000යි. හරි. පළාත් සභා ශ්‍රවණාගාරයට කීයද? 28000යි. ඒකත් වැඩිපුර එක්කෙනෙක් ආවා කියලා වැඩිපුර එකක් නෙමෙයි. ඒක කොහොමත් print එකට ගත්තට පස්සේ ඒක ගෙවන්න වෙනවා. ප්‍රචාරණ වියදම. ඒකත් එහෙමම තමයි. 4000යි. ඊළඟට ශබ්ද විකාශන යන්ත්‍ර කුලී කීයද? 13000යි.
හරි. ඔච්චරයි. හරි. මේ ටික තමයි මේ දෙවි ස්ථාවර ටික. මුළු ස්ථාවර පිළිවෙල. ඒක බලන්න බලන්න එන. මෙතන 5යි 8යි 13යි 13යි 3යි 16යි 16යි 4යි 20යි විතර දානවා දෙකක් ඉතුරුයි 50 50යි. හරි. දැන් ස්ථාවර පිළිවෙල කියන්නේ 50000යි. ඒක 1000 කියන්නේ කොහොමද? ඒක හොයන්නේ ආදායමෙන් අඩු කරනවා විචල්්‍ය පිළිවෙල. ආදායම කීයද? 120යි. ආදායම කියන්නේ මෙතන මොකද්ද? ටිකට් පදක මිල. ඒකක 10 කියනවා. එහෙනම් අපිට මෙතනින් ලැබෙන ආදායම නැත්නම් අපි කියන විකුණුම් මිල. සාමාන්‍ය කියන මේකට නම් ආදායම එහෙම නැත්නම් ටිකට් පදක මිල. හරි. කියන ටිකට් පදක මිල. ටිකට් පදක මිල 120යි. ඒකෙන් විචල්්‍ය පිළිවෙල අඩු කරාට පස්සේ තමයි අපිට මොකක් හම්බෙන්නේ? ඒකක 10කින් හම්බෙන්නේ. හරි. ඒ අනුව 120න් අපි අඩු කරනවා කියන්නේ විචල්්‍ය පිළිවෙල 70. ඒ කියන්නේ එක්කෙනෙක් සඳහා වෙනස් වීමක් මත වෙනස් වෙන පිළිවෙල. විචල්්‍ය පිළිවෙල. ඔක තමයි 70. ඒ අනුව වෙනවා ඒකක 10 50. හරි. ඒ කියන්නේ අල්පෙන් නරඹන්නෙක් ආවොත් එයාට යනවා අර බීම් බෝතලේ සහ ආහාර සඳහා ඔය කියන 70. එහෙම නැත්නම් ඒ කියන්නේ නැහැ. ඔක විතරයි විචල්්‍ය පිළිවෙල තියෙන්නේ. යනවා ඒකක 10 50. හරි. එතකොට මේ කියන 50000 බෙදන්න ඕනේ 50යි. යනවා කීයද? ටිකට් පත් 1000යි. කියන්නේ මෙහෙම ටිකට් පත් 1000යි. ඔක තමයි පිළිතුර. ඒකද කියලා කියන්න එපා. ඒක ප්‍රායෝගික නෑ. ටිකට් පත් 1000. හරි. ඔන්න පළවෙනි එක හරි. ඊළඟ අංක දෙක. මොකක්ද දෙවෙනි ප්‍රශ්නේ? නාට්‍යයෙන් රුපියල් 40000ක ලාභයක් ලැබීමට නම් විකිණිත ප්‍රවේශ පත්‍ර සංඛ්‍යාව. ඒ කියන්නේ 40000ක ලාභයක් ලැබෙන්න නම් කොච්චර විකුණන්න ඕනද කියලා දැනගන්න. කොහොමද වෙන්නේ? 40000ක ලාභයක් ලැබීමට විකිණිය යුතු ප්‍රවේශ පත්‍ර. හරි ලේසි එක. හොයන්නේ ස්ථාවර පිළිවෙලට එකතු කරනවා අපේක්ෂිත ලාභය බෙදනවා. ඕකේ. ඒකක 10කින් ස්ථාවර පිළිවෙල කියන්නේ 50000යි. අපේක්ෂිත ලාභය කීයද? 40000යි. ඒකක 10කින් කීයද? 50යි. හරි. එහෙනම් 90000 බෙදුවා නම් හරි 50යි. හරිද? බෙදීම 50 කීයද? 1800යි. ප්‍රවේශ පත්‍ර 1800යි. මේවා මේකේ ටික අභියෝගයක් විදිහට තියෙන්නේ මොකද්ද? මේ ස්ථාවර පිළිවෙල සහ විචල්්‍ය පිළිවෙල හඳුනා ගන්න එක. ඊට පස්සේ ඔයාලට ඉතින් සූත්‍ර පාඩම් කරන්න ඕනේ නැහැ මේ කියන්නේ. මම කියලා දුන්නාට සූත්‍ර පාඩම් කරන්න දුක් කරන්න. හරි. ඊළඟ ප්‍රවේශ පත්‍ර 1500ක් විකුණන විට ලාභය කීයද? මේකත් තාම ලේසි විදිහට හොයන්න පුළුවන්. 1500ක් විකුණන ලාභය කීයද කියලා. දැන් බලන්න. ඔයා දන්නවා අපිට ලාභ ලැබෙන්නේ මොන කොටසෙන්ද? අපිට ලාභ ලැබෙන්නේ අපි වක්‍රයක් ඇඳලා පෙන්නුවොත් කොහොමද? ලාභ ලැබෙන්නේ මෙන්න මේ කොටසෙන් නේ. මෙතනින් පස්සේනේ ලාභ ලැබෙන්නේ. මේ ටිකෙන්. මේ තියෙන මොකද්ද? BEP. හරි? ඊට පස්සේ මේ ටිකෙන් තමයි ලාභ ලැබෙන්නේ. ඒ කියන්නේ ආරක්ෂිත ආන්තික ඒකක වලින් තමයි ලාභ ලැබෙන්නේ. ආරක්ෂිත ආන්තික ඒකක කියන්නේ මොකද්ද? අපේක්ෂිත ඒකක වලින් BEP ඒකක ගන්න අඩු කරාට පස්සේ එනවා ආරක්ෂිත ආන්තික ඒකක. හරි? ඒ අනුව තමයි ලාභය හම්බෙන්නේ. ඒ කියන්නේ මේකට අනුව BEP කියන 1000යි නේ. අනිත් ඒගොල්ලෝ 1000යි. මේගොල්ලන් අපේක්ෂිත කියන 1500. ඒ කියන්නේ ආරක්ෂිත ආන්තික වශයෙන් තියෙන මේ ටිකට් පත් 500න් තමයි ලාභය හම්බෙන්නේ. ටිකට් පත් 500න් තමයි ලාභය හම්බෙන්නේ. කොහොමද ඒක හොයන්නේ? 500කට හම්බෙන ලාභය. ඕකෙන් උඩින් තමයි ලාභය හම්බෙන්නේ. හරි? එතකොට අපිට ලාභය ඇති කරන්නේ මොකක් තුලින්ද? ඒකක 10කින්. හරි? ඒකක 10කින්. එතකොට 500ක ඒකක 10 ගෙවුවා නම් හරි. අපිට හොයන්න තියෙන්නේ
1500ක ලාභය හොයන්න මෙච්චරයි. ඒකක දායකය වැඩි කරනවා ආරක්ෂිත ආන්තිකයෙන්. එතකොට ඒකක දායකය කීයද? 50යි. ආරක්ෂිත ආන්තිකය කීයද? 500යි. ඒ අනුව කීයද උත්තර එන්නේ? රුපියල් 25000යි. කීයද? රුපියල් 25000. ඒ කියන්නේ ආරක්ෂිත ආන්තිකයේ එකක වලින් තමයි ලාභය ලැබෙන්නේ. ආරක්ෂිත ආන්තිකයේ දායක කොටස අපි කියන ලාභය කියලා. ආරක්ෂිත ආන්තිකයේ එකක 500යි. ආරක්ෂිත ආන්තිකයේ ලාභය එහෙම නැත්නම් ආරක්ෂිත ආන්තිකයේ සමස්ත දායකය තමයි අපි ලාභය කියන්නේ. ඒ අනුව ඒකක දායකයේ 50යි නම් ආරක්ෂිත ආන්තිකයේ එකක ගාන 500යි නම් ලාභය වෙනවා 25. කියන්නේ ආරක්ෂිත ආන්තිකයෙන් අපිට ලාභය හම්බෙන්නේ නේ. ඒ අනුව ඒ ඒකක ප්‍රමාණය දායකින් වැඩි කරන්නේ. එහෙම නැත්නම් ඒකක දායකින් වැඩි කරා නම් අපිට ලාභය හොයා ගන්න පුළුවන්. තව ක්‍රමයක් තියෙනවා. මොකද්ද? මුළු ආදායම මුළු පිරිවෙ අඩු කරලා හොයන්නත් පුළුවන්. හරි? ඒතර අපි මොකද කරන්න ඕනේ? අපි මුළු ආදායම හොයන්න ඕනේ. ඒ කියන්නේ 1500 120න් වැඩි කරලා මුළු ආදායම හොයනවා. ඊළඟට ඒකෙන් අඩු කරනවා මුළු පිරිවෙ. කොහොමද හොයන්නේ? මුළු පිරිවෙය තුළ ඉස්සලා විචාල පිරිවෙය හොයනවා. විචාල පිරිවෙය හොයන්නේ කොහොමද? 70 වැඩි කරනවා 1500. එතකොට මුළු විචාල පිරිවෙය එනවා. ඊළඟට ස්ථාවර පිරිවෙය කියනවා 50000ක් එනවා. ඔය 50000 එකතු කරලා. ඔය දෙකම එකතු කරලා මුළු පිරිවෙය අර මුළු ආදායම අඩු කරාට පස්සේ එනවා. මොකද? ඒත් එන්නේලා එහෙම හොයන්න පුළුවන්. හැබැයි මේක තමයි ලේසිම ක්‍රමවේදය. හැබැයි මේක හොයන්න තියෙනවා අවබෝධයක් තියෙන්නේ. හරි. ඒකත් ඉවරයි. තුනක් හරි. මේක තුන්වෙනි ප්‍රශ්න. හරි. තව ප්‍රශ්න දෙකයි තියෙන්නේ. අපි අද කොටස අවසන් වෙනවා. thank you නෑ දැන්. දෙකකුත් නෑ එකයි තියෙන්නේ. හරි. එහෙනම් එකක් හරි. හරි. එයාම ප්‍රවේශ පත්‍ර 900ක් විකුණන විට ලාභය කීයක් එන්න ඕනේ? 40000ක ලාභයක් ලබා ගැනීම සඳහා ප්‍රවේශ පත්‍රයක විකුණුම් මිල ලෙස නියම කළ යුතු වටිනාකම කුමක්ද කියලා අහන්න. හරි. දැන් මෙහෙමයි. මේගොල්ලන් කියන්නේ 900ක් විකුණන්නේත් 900ක්. ලාභය ලැබෙන්න ඕනේ කියන්නේ. ලාභය ලැබෙන්නත් ඕනේ 40000. 40000ක ලාභයක් ලැබෙන්න ඕනේ 900ක් විකුණනකොට. එහෙම 900ක් විකුණනකොට 40000ගේ ලාභයක් ලැබෙන්න කීයකට විකුණන්න ඕනද කියලා නෑ. ආව හොයන්නේ මෙහෙම. කොහොමද හොයන්නේ? අපි කියනකොට අතර අපේක්ෂිත විකුණුම් මිල. අපේක්ෂිත විකුණුම් මිල. මේක හොයන්න කලින් ඉස්සෙල්ලාම මේ අපේක්ෂිත විකුණුම් මිල යටතේ තියෙන දායකය හොයන්න. අපේක්ෂිත විකුණුම් මිල යටතේ තියෙන දායකය හොයන්න. ඒක හොයන්න මෙහෙමයි. අපේක්ෂිත ඒකක දායකය කියලා. හොයන්න මෙහෙමයි. ස්ථාවර පිරිවැයට එකතු කරනවා අපේක්ෂිත ලාභය. ස්ථාවර පිරිවැයට දුන්න අපේක්ෂිත ලාභය. ඒක බෙදනවා ඒකක ගණන. එනේ ප්‍රවේශ පත්‍ර ගණන. ස්ථාවර පිරිවැය කීයද? 50000යි. හරි. අපේක්ෂිත ලාභය කීයද? 40000යි. අපි කීයක්ද විකුණන්නේ? 900යි. එහෙනම් ඒකක දායකයෙක් කීයක් එන්න ඕනද? 90000 බෙදීම කීය? 90000 බෙදන්න ඕනේ 900. ඒ 100. 100යි. කීයද? අපේක්ෂිත ඒකක දායකයෙක් රුපියල් 100යි. රුපියල් 100යි අපේක්ෂිත ඒකක දායක. හරි. කියනවා දැන් අපිට හොයන්න ඕනේ මොකද්ද? විකුණුම් මිලනේ. ඔයා දන්නවා විකුණුම් මිල සමානයි විචාල්‍ය පිරිවැය දන්න ඒකක දායකයෙක්. විචාල්‍ය පිරිවැය කීයද? 70යි. අපේක්ෂිත ඒකක දායකයෙක් කීයද? 100යි. එහෙනම් 70ට 100ක් එකතු කරපුවාම යනවා රුපියල් 170. රුපියල් 170. යනවා අපේක්ෂිත විකුණුම් මිල රුපියල්
170 ඔන්න හරි. එහෙනම් assignment 4 එකක් එතනින් අවසන් වෙනවා. මම හිතන්නේ ඔයාලට පැහැදිලි වෙන්නේ නැති මම ප්‍රශ්න පත්‍රයේම කරනවට වඩා දේවල් ලොකු ප්‍රමාණයක් ඔයාලට කියලා දුන්නා කියලා මම හිතනවා. හරි. ඉතින් එහාට කියන කතාව ඉතින් ඔයා ටිකක් දැනගන්න ඕනේ. ඒ කියන්නේ යම් ප්‍රමාණයක් මම ඔයාලට කියලා දුන්නා. පාඩමේ තියෙන කොටස් සැලකිලි ප්‍රමාණයක් කියලා දුන්නා. ප්‍රශ්නේ විතරක් නිකන් කියන්නේ නැතුව ඔයා දන්නවම කියන එක නැතුව දන්නේ නැති කෙනෙක්ට උනත් තේරෙන්න මම කිව්වා. නමුත් සමහර දේවල් ඔයාලට තාම තේරෙන්නේ නැත්නම් ඒ කියන්නේ ඔයාලට මේ පාඩම බැහැ කියන. හරි. මේ පාඩම බැහැ කියන එක තමයි මට කියන්න තියෙන්නේ. මොකද දැන් මම කියලා දීපු එක තේරුම් නැති හින්දා ඔයාලට බැහැ කියනවා කියන එක නෙමෙයි මම මේ කියන්නේ. දැන් මම කියලා දුන්නේ නැහැ නේ ඇත්තටම දෙයක්. මම කරේ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරනවා. මම මේ අතරතුර යම් දේවල් ප්‍රමාණයකුත් කියලා දුන්නා. හරි. ප්‍රශ්න පත්‍රයක් සාකච්ඡා කරනකොට ඔයාලට මේ ප්‍රශ්න පත්‍රයට අදාළ ප්‍රශ්නයක් කරගන්න බෑ කියලා කියන්නේ ඒ කොටස බෑ කියන එකනේ නේ. හැබැයි ඔයාට මම මේ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නෙට අදාළ දේවල් කියනකොටත් ඔයාට බැයි නා. කියනකොටත් ඒ බැයි නා. ඒ කියන්නේ ඔයා මේ පාඩම හරියට ඉගෙන ගන්න නැහැ. නැත්නම් යන්තම් හරි අමතක වෙච්ච කෙනෙක්ට නම් මම අර කියන දේවල්ත් එක අනිවාර්යෙන් මතක් වෙනවා. මොකද සැලකිලි ප්‍රමාණයක් මම කියන හින්දා. හැබැයි ඔයාට එහෙම කියනකොටත් අමතක වෙලා නම්. එහෙම කියනකොටත් බෑ වගේ නම් අනිවාර්යෙන් පාඩම බලන්න. හරි. ඒ නිසා ඔයාට කියන්නේ විශේෂයෙන් දෙයක් කියන්න තියෙනවා. මොකද විභාගයේ කල්යමක් තියෙනවා අනිවාර්යෙන්. හරි. ඒ විභාගයේ කල්යම ඔයාලට ලොකු වාසියක් කරගන්න පුළුවන්. මම දැන් ඒ ගැන මොකුත් කියන්න යන්නේ නැහැ. මම ඊළඟ assignment එකේදී මම ඔයාලට කියන්නම්. ඒ කියන්නේ 12 වෙනි assignment එක කරනකොට ඒ කතාව කියන්න. මොකද ගොඩක් ළමයි හිතන් ඉන්නවා මේ කාලේ මේ වෙලාව එහෙම නැත්නම් මේ 2021 අපි බැච් එක තමයි මේ විභාගෙ ලියන කරුමක්කාරම් බැච් එක කියලා. එහෙම හිතන් ඉන්නවා ගොඩක්. මම දන්නේ. මට හෙලක් තියෙනවා නේ. ඇත්තටම 2021 බැච් එක තමයි බලන් ගියාම අවස්ථා වැඩිම ප්‍රමාණයක් හම්බෙච්ච වාසනාවන්ත බැච් එක කියලා හිතා ගන්නත් පුළුවන්. හරි. ඒ ඇයි කියන්නේ කියලා මම කියන්නම් පැහැදිලි කරලා නිකම්ම මේ මගේ තර්කය අනුව එහෙම කියනව නෙවෙයි මොකක් හරි මම පදනමක් ඇතුනේ කියන්නේ. මම ඇයි කියලා කියන්නම්. මම ඊළඟ එකේදී කියන්න මොකද දැන් කාල වේලාව අඩු නිසා ඒකට හේතුව ඇයි කියලා ඔයාලට කියන්න තියෙන්නේ 2021 ලියන කෙනෙක් නම් ඔයාලට තව ලොකු කාලයක් නැහැ. ඔයාට දැන් විභාගය අමතක වෙලා තියෙන්නේ අනිවාර්යෙන් මම දන්නවා. මොකද අපිට මං කියනකොට සහ ළමයි සම්බන්ධ වෙනකොට දන්නවා විභාගය කියන එක මොන ඔළුවේ තියෙන්නේ කොහොමද කියලා. දැන් විභාගය ඉවරයි. විභාගේ නෑ කවදාකවත් නෑ වගේ තමයි ඉන්නේ ළමයි. 2021 ළමයි විශේෂයෙන් 22 ළමයි ඊට වැඩි වැඩ කරනවා. මට දැනෙච්ච හොඳම දේ තමයි 22 ළමයි ඊට වැඩි වැඩ කරනවා. 21 ළමයි දැන් අපි පාඩමුත් සැලකිලි ප්‍රමාණයක් ඉවර කළා. තව මුදා ප්‍රවාස අනුපාත විශ්ලේෂණ විතරයි තියෙන්නේ. මම මේ සති කිහිපේ නම් කරේ නෑ මේ assignment එක තමයි මේ සතියේ කරන පළවෙනි පන්තියේ. හේතුව කැම්පස් එකේ එක්සෑම් හින්දා කොහොම හරි මම මේ සතියේ අවසාන වෙලා ආපහු පන්ති පටන් ගන්නවා. ඔයගලන්ට සැලකිලි කාලයක් තියෙනවා 21 ළමයි මම මේ කියන්නේ. ඔයාලා තවදුරටත් වැඩ කරන්න නැතුව ඉන්නවා නම් ඔයාට වෙන්නේ මොකක්ද කියන එක ඔයා හිතලා බලන්න. මම ඒක ඔයාලට පැහැදිලි කරලා දෙන්නම් ඊළඟ එකටත් ඔයා එන්න. ඒකට බලන්න. හරි. එතකොට මේක සමහර YouTube එකෙන් බලන කෙනෙක් වෙන්නත් පුළුවන්. එහෙම කෙනෙක් නම් මේක පේපර් එකක් මම description එක දානවා. එහෙම නැත්නම් group වලට ඇවිල්ලා ඔයාලා ගන්න පුළුවන්. අර අවසානයේ කියන්නේ මේ මොකද? like කරලා share කරලා comment කරලා subscribe කරන්න නේ. YouTube එකේ බලන කෙනෙක් නම් එහෙම නැත්නම් ඉතින් ආ Zoom එකේ නම් subscribe කරන්න බෑ. එහෙනම් අනිත් එකේ හම්බෙමු. මම අදට ඔන්න 13 ශ්‍රේණියේ 4 වෙනි assignment එක ඉවර කරනවා. 5 වෙනි එක මම ඔයාලට අදම දානවා. සහ ඊළඟ සතියේ පොඩි විශේෂ වැඩක් තියෙනවා. ඒකත් එක්ක මම කතාව කියන්නම් ලබන සතියේ මම දැන්ම කියන්නේ නැහැ. ලබන සතියේ මම assignment එක කරනවා. විභාග ඉවරයි මේ ඉන්න සතියේ. විශේෂ වැඩක් තියෙනවා. එදාට මම ඒක මොකද්ද කියලා කියන්නම්. එහෙනම් ලබන සතියේ හම්බෙමු 13 ශ්‍රේණියත් එක්ක. සහ ඊට කලින් 12 ශ්‍රේණිය එක ඊළඟ එකට හම්බෙමු. එහෙනම් මම දැන් ඇතිනේ. තව විනාඩි 5කින් මම පටන් ගන්නවා. ඊළඟ මේකම මම පටන් ගන්නවා. හරි එහෙනම්